හොඳයි හැමෝටම ඇහෙනව නේද? හොඳයි. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, සුපුරුදු පරිදි අභිධර්ම පාඩම් මාලාවේ අදට නියමිත අභිධර්ම පාඩම මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අද වෙනදා පරිදි අපේ පින්වන්ත ධම්මේ ගමගේ මහත්මාණන්ට වැඩසටහන ඒ මූලික මෙහෙවන කටයුතු කරන්නට පුළුවන්කමක් නැහැ. ලංකාවට පැමිණෙන සූදානමින් සිටින හින්දා ඒ වෙනුවෙන් සියලු කටයුතු අද අපි විසින්ම සම්පූර්ණ කරනවා. හිතානින්ත ලංකාවට එතුමා පැමිණෙන්නට බලාපොරොත්තු වෙමින් සිටින්නේ. කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, පින්බර ඔය ඇත්ත හැමදෙනාම පළමුව තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට නමස්කාරය කියන්නේ. සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ติสรณගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීලය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේත අංකන්තේ සදු සදු කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි, අද අභිධර්මය උගන්වන වැඩසටහන ආරම්භ කරන්න සූදානම් වෙන්නේ.
Samanta Chakravalisu Atra Gachantu Divata Saddhammang Munirajasi Sunantu Sagmukdam Dhamma Savana Kalu Ayan Badanta Dhamma Savana Kalu Ayan Badanta Dhamma Savana Kalu Ayan Badanta Namo tassa bhagavatu arahatu samma sambuddhassa Namo tassa bhagavatu arahatu samma sambuddhassa Namo tassa bhagavatu arahatu samma sambuddhassa කරුණාවන්ත ගුණපද සත්පුරුෂ පින්වත්නි අද ඉරත්නපුර පදිංචි සුපින්වත් ව්‍යාපාරික ජයලාල් මැතිතුන් එම පින්බර මැතිනිය විසින් නිර්මාණය කළ ඒ මිනිපුර අමාසාන්ති තපුවනාරාණ සේනාසනයේ සිට අපත් ඒ වගේම අප ශිෂ්‍ය අපරැකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරන් වහන්සේ තාක්ෂණික කටයුතු සිදු කරමින් සම්බන්ධ වෙනවා ඒ වගේම අද ධර්මදාන දායකත්වයන් ධර්මයෙන් කටයුතු කරන්නේ දුබාහි පදිංචි පින්වන්ත අපේ ධම්මී ගමගේ මහත්මාණන් ඒ ශාන්ති ගමගේ මහත්මිය දියණිය පුතුණුවන් සත්පුරුෂ පින්වතුන් විසින් පින්වත්නි මේ වෙනකොට ඔය පින්වතුන් සූත්‍ර දේශනා ගැන හොඳ වැටහීමක් යම් වැටහීමක් ඇති කරගත්තා. ඒ වගේම විනය දේශනා ගැනත් යම් වැටහීමක් ඇති කරගත්තා. අභිධර්ම දේශනා ගැනත් යම් වැටහීමක් ඇති කරගත්තා. එතනදී ධර්මයේ යටතේ තමයි සූත්‍ර දේශනා සහ අභිධර්ම දේශනා තියෙන්නේ කියලත් හික්මීම උදෙසා පැන වූ දේශනා විනය දේශනා බවත් ඔබ දැන් දන්නවා. ඉන්පස්සේ ඔය පින්වතුන් අභිධර්ම පිටකයේ ප්‍රකරණ ග්‍රන්ථ ගැන දැනුවත් වෙලා අභිධර්මයේ ඉගෙන ගන්නට බොහොම පහසු වෙන්නේ ඒ අනුරුද්ධ තෙරුන් වහන්සේ විසින් සකස් කරන්නට යෙදුණු ඒ අභිධර්මයේ කටපාඩම් කරගන්නට පහසු ආකාරයට ප්‍රකරණ ග්‍රන්ථ 7 තියෙන කරුණු මතක තියා ගැනීමේ පහසුවට කෙටියෙන් ඒ සටහන් කරලා තියෙන අභිධම්මත් සංග්‍රහය අනුව බවක් දැනගත්තා. ප්‍රකරණ ග්‍රන්ථ 7 පුරාම අභිධර්ම කරුණු විස්තර වෙනවා. පින්වත්නි ඔය පින්වතුන් ඉන්පස්සේ පරමාර්ථ ධර්ම 4ක් තියෙන බවත් චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ඒ පරමාර්ථ ධර්ම 4 ගැනත් කෙටියෙන් දැනුවත් වුණා. ඉන්පස්සේ ඔය පින්වතුන් චිත්ත පරමාර්ථය ගැන ඉගෙන ගන්න ආරම්භ කරලා පින්වත්නි චිත්ත පරමාර්ථයේ සිත කියන කාරණාව වෙන වෙනම තේරුම් ගන්නට කටයුතු කළා. එතනදී ඔය පින්වතුන් විසින් චුතිසිත කියලා හඳුන්වන්නේ මොන වගේ සිතක්ද? ප්‍රතිසන්දි සිත කියලා හඳුන්වන්නේ මොන වගේ සිතක්ද? භවාංග සිත කියන්නේ මොන වගේ සිතක්ද? චුති ප්‍රතිසන්දි භවාංග සිත්වල අරමුණ වෙන්නේ මොන වගේ අරමුණක්ද? ඒ අරමුණ කලින් භවයේ භවාංග සිතට කලින් ඒ කියන්නේ කලින් භවයේ චුති සිතට කලින් ඇතිවන ඒ ජවන් සිත් වලින් ගන්න අරමුණක් බවක් දැනගත්තා. එතනදී ඒ අරමුණ කර්ම නිමිති ගති නිමිති වන බවත් බලනකොට ඒ කර්ම පින්වත්නි අතීත දීර්ඝ සසරට යන ආකාරයත් ඒ වගේම කර්ම නිමිති
ගති නිමිති ගන්නේ කර්ම නිමිති ගති නිමිති ගන්නේ පංචද්වාරයකින්ද නැත්නම් මනෝද්වාරයෙන්ද කියන කාරණා ආදී ඉදිරියේදී ඔබ ඉගෙන ගන්නවා. එතනදී රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක වලින්ම උප්පත්තිය ලැබනකොට කර්ම නිමිති ගත් නිමිති වලින් කොයි නිමිත්තද ගන්නෙ අනිත් තැන් වලදී කොයි නිමිත්තද ගන්න ආදී කරුණු ඉදිරියේදී ඔක්කොම අංග සම්පූර්ණව ඔබට ඒ නියමිත අවස්ථාවේදී දැනගන්න පුළුවන්කම ලැබෙන විශේෂයෙන්ම භූමි පිළිබඳ විස්තර කරන තැනේදී. ඉන්පස්සේ ඔය පින්වතුන්ට චුති ප්‍රතිසන්දි භවාංග නොවන සිත් ගැනත් කියලා දුන්නා. එතනදී ద్వාර වලින් හටගන්න සිත් ගැන ඔබ දැනගත්තා. ඒ වගේම සිතේ ආයුසත් කොච්චරද කියලා දැනගත්තා. සිතට ආයුෂ සන කීයක්ද තියෙන්නේ? කුඩාසන නම් කුඩාසන නම් 3ක් තියෙනවා. මහසන නම් 17. මහසන නම් 1යි තියෙන සිතට ආයුෂ. එතකොට මහා චිත්තක්ෂණ 1යි කුඩා චිත්තක්ෂණ නම් උප්පාදිත භංග කියලා 3යි. එතකොට රූපයේ ආයු කාලය වෙන්නේ කුඩා චිත්තක්ෂණ නම් 51ක් කියලාත් ඒ වගේම මහා චිත්තක්ෂණ නම් 17ක් කියලා දැනගත්තා. ඒ වගේම සිත පවතින තැන කොහේද කියලා ඔබ ඉගෙන ගත්තා. එතනදී සිත පවතින්නේ කොතනද? බැටයක් පමණ ප්‍රමාණයක ඇති කොටසක අඩපතක් පමණ ලේ ධාතුව ඇසුරු කරගෙන. එතකොට හෘද වස්තුව මැද දොඹ ඇටයක් පමණ ඇති ප්‍රමාණයක ඒ සිදුරක අඩපතක් පමණ ලේ ඇසුරු කරගෙන සිත පවතින බවත් ඒ වගේම සිත දැන් එහෙම පවතිද්දී මවකුස පිළිසිඳ ගන්නකොටම සිත පැවතෙන ඒ ස්ථානය වස්තු දශකයේ බවත් ඒ වස්තු දශකය වර්තමානයේම ස්ථානයේ පවතින ආකාරය සහ ඒ කවුනුත් කෙටියෙන් දැනුවත් වුණා. සිතේ බලයත් ඔබ දැනගෙන ගත්තා. පින්වත්නි අද තියෙන්නේ සිතෙහි ප්‍රභේද ගැන කියලා දෙන්න. දැන් අපි සිත කියන්නේ අරමුණු දැනීමේ ස්වභාවයේ බව දැනගත්තා. ආරම්මන විජානන ලක්කනං චිත්තං. ඔබත් කියන්නේ ආරම්මන විජානන ලක්කනං චිත්තං. අරමුණු දැනීමේ ස්වභාවය තමයි සිත කියලා කියන්නේ. එතකොට ඒ සිත කියලා තනි වචනයෙන් කිව්වට එතන තියෙන්නේ සිත් පරම්පරාවක් උපාදිත භංග කියලා ඇතිව නැතුව යන පරම්පරාවක්. නැති වෙද්දිම නැවත ඇති වෙන්න ඕන, නැති වෙද්දිම නැවත ඇති වෙන්න ඕන, ඇතිව නැතුව යන සිත් පරම්පරාවක්. ඒ සිත් පරම්පරාවේ තියෙන සිත් පින්වත්නි විවිධාකාර වෙනවා. ඒ විවිධාකාර වන ඒ සිත් අපිට 89ක් විදිහට කියන්න පුළුවන්. 89ක් විදිහට සාමාන්‍යයෙන් අපිට සංඛ්‍යාව එහෙම ස්ථීරව කියන්න පුළුවන් වුණාට ඒක විස්තර වශයෙන් 121කුත් වෙනවා. ඒ තමයි ප්‍රථම ධානයේ උපදවාගෙන ඉන්න කෙනෙක් සෝවහන් වෙනකොට ඒ ප්‍රථම ධානයේ උපදවාගෙන ඉන්න කෙනාට ඇතිවන සෝවහන් මාර්ගසිතයි ඵලසිතයි සිත් දෙකක්. ප්‍රථම ධානයේ උපදවාගෙන ඉද්දි පින්වත්නි සක්‍රදාගාමී වේද්‍ය සක්‍රදාගාමී මාර්ගසිතයි ඵලසිතයි සිත් දෙක කියන එතකොට සිත් හතරයි. ප්‍රථම ධානයේ උපදවාගෙන ඉන්නකොට අනාගාමී මාර්ගසිත ඵලසිත ඇති වෙනකොට එතනත් සිත් දෙකයි සිත් හයයි. ප්‍රථම ධානයේ උපදවාගෙන ඉද්දි අරහත් මාර්ගසිත අරහත් ඵලසිත කියන සිත් දෙක යෙදෙද්දී එතන සිත් දෙකයි අර හයයි සිත් 8ක් වෙනවා. එතකොට පංචම ධානයේටම 8 වරක් පහ ගත්තාම පින්වත්නි අපිට හම්බ වෙනවා 40ක්. එතකොට ඔක්කොම සිත් එකතු කළාම අපිට හම්බ වෙනවා 121ක්. මේ විදිහට පින්වත්නි සිත් 89. එහෙම නැත්නම් සිත් 121. භූමි වශයෙන් බෙදෙන විදිහත් දැනුවත් වෙන්න ඕන. දැන් අපි කෙටියෙන් සංඛ්‍යා ටික මතක තියාගන්නයි හදන්නේ. ඊට පස්සේ භූමි කියන්නේ මොන වටද කියලා උගන්වනවා. ජාති කියන්නේ මොන වටද කියලාත් අපි කියලා දෙනවා. අනිකුත් කවුනුත් එහෙමයි. පින්වත්නි සිත් 121
භූමි වශයෙන් බෙදෙන හැටි. ඔබට අපි යොමු කරලා තියෙන ඒක මේ පත්‍රිකාව බලන්න. කාමාවචර සිත් ඔක්කොම තියෙනවා 54ක්. රූපාවචර සිත් 15ක් තියෙනවා. අරූපාවචර සිත් 12ක් තියෙනවා. ලෝකෝත්තර සිත් 40ක් තියෙනවා. සියල්ලම එකතු කළාම 121ක් වෙනවා. කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 40යි. අපි මේක මතක තියාගනිමු. පින්වන්ත ඔයත් මයික් ඕප් කරලා තියෙද්දිම ඔය අපි කියද්දි අපිත් එක මතක හිටින විදිහට කියන්න මයික් ඕප් කරලා තියෙද්දිම පින්වත්නි කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 40යි, ඔක්කොම සිත් එකතුව 121යි. කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 40යි. නැවතත් කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 40යි. අපි සංඛ්‍යා විදිහට දැන් මතක හිටින්න මෙහෙම කියලා ඊට පස්සේ ඒක විස්තර කරගනිමු. ඊළඟට පින්වත්නි සිත් 121 ಜಾති විදිහටත් බෙදෙනවා. ಜಾතිත් අපිට හම්බ වෙනවා අකුසල් විදිහට, කුසල් විදිහට, විපාක විදිහට, ක්‍රියා විදිහට, ලෝකෝත්තර විදිහට. එතකොට අකුසල් සිත් මේ සිත් ඔක්කොගෙම 121ෙම අකුසල් සිත් ඔබට හම්බ වෙන්නේ 12යි. කුසල් සිත් හම්බ වෙනවා පින්වත්නි ඔබට 17ක්. ඒ වගේම විපාක සිත් හම්බ වෙනවා 32ක්. ක්‍රියා සිත් හම්බ වෙනවා 20ක්. ඒ වගේම ලෝකෝත්තර සිත් 40ක් හම්බ වෙනවා. එතකොට අකුසල් සිත් 12යි, කුසල් සිත් 17යි, විපාක සිත් 32යි, ක්‍රියා සිත් 20යි, ලෝකෝත්තර සිත් 40යි. අකුසල් සිත් 12යි, කුසල් සිත් 17යි, විපාක සිත් 32යි, ක්‍රියා සිත් 20යි, ලෝකෝත්තර සිත් 40යි. අකුසල් සිත් 12යි, කුසල් සිත් 17යි, විපාක සිත් 32යි, ක්‍රියා සිත් 20යි, ලෝකෝත්තර සිත් 40ක් හම්බ වෙනවා. ඊට පස්සේ වේදනාව විදිහට මේ හැම සිතකම යෙදෙන්න ඕන වේදනාවක්. වේදනාව කියන්නේ ඔය ඇත්තෝ පංච උපාදානස්කන්ධයේදී රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියලා කතා කරන ඊතන එන වේදනාස්කන්ධය කියලා හඳුන්වන වේදනා චෛතසිකය. වේදනා චෛතසිකය පින්වත්නි 5 ආකාරයකට යෙදෙනකොට ඒක සුඛ සහගත වේදනා විදිහට යෙදෙනවා එක සිතක. සෝමනස්ස සහගත විදිහට පින්වත්නි ඒ වේදනාව 62ක යෙදෙනවා. දුක්ඛ සහගත විදිහට වේදනාව එක සිතක යෙදෙනවා. දෝමනස්ස සහගත විදිහට සිත් දෙකක යෙදෙනවා. උපේක්ඛා සහගත විදිහට සිත් 55ක යෙදෙනවා. එතකොට සුඛ සහගත සිත් එකක් තියෙනවා, සෝමනස්ස සහගත සිත් 62ක් තියෙනවා, දුක්ඛ සහගත සිත් එකක් තියෙනවා, දෝමනස්ස සහගත සිත් දෙකක් තියෙනවා, උපේක්ඛා සහගත සිත් 55ක් තියෙනවා. නැවතත් සුඛ සහගත සිත් 1යි, සෝමනස්ස සහගත සිත් 62යි, දුක්ඛ සහගත සිත් 1යි, දෝමනස්ස සහගත සිත් 2යි, උපේක්ඛා සහගත සිත් 55යි. වේදනා භේදයෙන් සුඛ සහගත සිත් 1යි, සෝමනස්ස සහගත සිත් 62යි, දුක්ඛ සහගත සිත් 1යි, දෝමනස්ස සහගත සිත් 2යි, උපේක්ඛා සහගත සිත් 55යි, එකතුව 121යි. මේවා විස්තර වශයෙන් දැනගද්දී ඔය ඇත්තන්ට මුළු මහා සක්වල කතාන්දරයේ අපූර්වත්වය හොඳට වැටහිවි. පින්වන්ත ඔය ඇත්ත මේ ඉගෙන ගන්නේ පින්වත්නි මුළු විශ්වයේම අතැඹුලක් අතේ තිබ්බ නෙල්ලි ගෙඩියක් කරකවලා බලනවා වගේ දකින්න පුළුවන් ආකාරයේ ඒ උතුම් මහා අභිධර්මයයි. පින්වත්නි සිත් 121 සම්පයුත්ත විපයුත්ත විදිහට දෙආකාරයකට බෙදනවා. සම්පයුත්ත සිත් 87ක් ඔබට හම්බ වෙනවා. විපයුත්ත සිත් 34ක් හම්බ වෙනවා. සම්පයුත්ත සිත් 87යි, විපයුත්ත සිත් 34යි.
එතකොට සම්පයුත්ත සිත් 87ක් හම්බ වෙනවා. විප්පයුත්ත සිත් 34ක් හම්බ වෙනවා. සම්පයුත්ත සිත් 87යි විප්පයුත්ත සිත් 34යි. සම්පයුත්ත සිත් 87යි විප්පයුත්ත සිත් 34ක් ලැබෙනවා. ඊට පස්සේ සිත මෙහෙවීමක් ඇති සිත මෙහෙවීමක් නැති සිත විදිහට සිත් 121 අසංකාරික සසංකාරික විදිහට බෙදෙනවා. අසංකාරික සිත් 37ක් තියෙනවා. සසංකාරික සිත් 84ක් තියෙනවා. අසංකාරික සිත් 37ක් තියෙනවා. සසංකාරික සිත් 84ක් තියෙනවා. අසංකාරික සිත් 37යි සසංකාරික සිත් 84යි එකතුව 121යි. සිත් 121 ලෞකික විදිහටයි ලෝකෝත්තර විදිහටයි බෙදෙනවා. ලෞකික සිත් 81ක් හම්බ වෙනවා. ලෝකෝත්තර සිත් 40ක් හම්බ වෙනවා. ලෞකික සිත් 81යි ලෝකෝත්තර සිත් 40යි එකතු වුණාම 121යි. ලෞකික සිත් 81යි ලෝකෝත්තර සිත් 40යි. ලෞකික සිත් 81ක් තියෙනවා ලෝකෝත්තර සිත් 40ක් තියෙනවා එකතුව 121යි. එතකොට මේ සිත් 121 හේතු යෙදෙන විදිහට හේතු නොයෙදෙන විදිහටත් බෙදෙනවා. හේතු යෙදෙන්නේ නැති සිත් 18ක් හම්බ වෙනවා. හේතු යෙදෙන සිත් 103ක් හම්බ වෙනවා. හේතු යෙදෙන්නේ නැති සිත් වලට කියන්නේ අහේතුක සිත් කියලා. අහේතුක සිත් 18යි සහේතුක සිත් 103යි. අහේතුක සිත් 18යි සහේතුක සිත් 103යි. අහේතුක සිත් 18ක් තියෙනවා සහේතුක සිත් 103ක් තියෙනවා එකතුව 121යි. ස්වාමිනාස ලෞකික ලෝකෝත්තර සිත්නයව බෙදෙන්නේ අහේතුක සහේතුක විදියට? ඔව් පින්වන්ත මහත්මයා ලෞකික සිත් ලෝකෝත්තර සිත්ම තමයි අහේතුක සහේතුක විදිහටත් බෙදෙන්නේ. අපි මේ සිත් 121 බෙදෙන විවිධාකාර ක්‍රම තමයි මේ දැන් කතා කරමින් ඉන්නේ. එතකොට මෙතන අපි 121ක් වන සිත් බෙදෙන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. සමහර ඒවා හිතේ යෙදෙන වේදනාව අනුව බෙදෙනවා. තවත් සමහර ඒවා හිතේ යෙදෙන හේතු අනුව බෙදෙනවා. ඒ වගේම තවත් සමහර සිත් මෙහෙවීමක් ඇති සිත් නැති සිත් විදිහට බෙදෙනවා. ඒ වගේම තවත් සිත් බෙදෙනවා එක එක ධර්මතා යෙදුණු සිත් ඒ වගේම නොයෙදුණු සිත් විදිහට මිත්‍යා දෘෂ්ටිය වගේ ධර්ම යෙදුණු සිත් ඒ වගේම නුවණ වගේ ධර්ම යෙදුණු සිත් ඒ ධර්ම නොයෙදුණු සිත් ආදී විදිහට මේ විදිහට සිත් 121ම බෙදෙන විවිධාකාර විදිහ තමයි මේ විදිහට අපි කටපාඩම් කරගන්නේ මතක් කරගන්නේ මේ ක්‍රමයට යනකොට ඔබට හොඳට අභිධර්ම ඉගෙන ගන්න පුළුවන්. පැහැදිලි නේද? පැහැදිලි ස්වාමිනාස බොහොම පිං. හොඳයි. පින්වන්ත මහත්මයා එතකොට සෝබන විදිහට අසෝබන විදිහට සිත බෙදනවා. ඒ කියන්නේ මේ සිත් 121 අසෝබන විදිහට සිත් 30ක් තියෙනවා. සෝබන විදිහට සිත් 91ක් තියෙනවා. එතකොට අසෝබන සිත් 30යි සෝබන සිත් 91යි එකතුව 121යි. අසෝබන සිත් 30යි සෝබන සිත් 91යි එකතුව 121යි. මේ 121ක් වුණු සිත් ටික බෙදෙන ආකාරයයි ඔය කියමින් ඉන්නේ. එතකොට ඔය 121ක් වුණු සිත් වලින් ඊළඟ භවයේ සංදි කරවන නැවත උපත ලබා දෙන ප්‍රතිසන්දිය ලබා දෙන සිත් 19ක් හම්බ වෙනවා. එතකොට මේ සිත් 121කින් ප්‍රතිසන්දිය ලබා දෙන සිත් අපිට හම්බ වෙනවා 19ක්. සුගතිය දුගති විදිහට අහේතුක ප්‍රතිසන්දි දෙකක් තියෙනවා. සුගතිය හේතුක කියන්නේ මනුස්ස ලෝකේ අන්ධගොළු බිහිරි මන්ද බුද්ධික විනිපාතික සත්වයෝ අතර අන්ධගොළු බිහිරි මන්ද බුද්ධික වගේ අය. දුගතිය හේතුක කියන්නේ නරක තිරිසන් පීත අසුර කියන තැන්වල උප්පත්ති ලැබන අය. ඒ අයට සීනවා සිත් දෙකක්. කාම සුගති මහා විපාක ප්‍රතිසන්දි සිත් 8ක් තියෙනවා. රූපාවචර විපාක සිත් අසඤ්ඤ සත්‍යයේ හැර අසඤ්ඤ සත්‍ය නැති නිසා අසඤ්ඤ සත්‍යයේ හැර රූපාවචර විපාක සිත් 5ක් තියෙනවා. අරූපාවචර විපාක සිත් 4ක් තියෙනවා. එතකොට එකතුව ඔක්කොම 19යි. සුගති දුගති විදියට අහේතුක ප්‍රතිසන්දි 2යි
කාම සුගති මහා විපාක ප්‍රතිසන්දි සිත් 8යි. රූපාවචර විපාක සිත් 5යි. අරූපාවචර විපාක සිත් 4යි. සුගති දුගති විදිහට අහේතුක ප්‍රතිසන්දි සිත් 2යි. කාම සුගති මහා විපාක ප්‍රතිසන්දි සිත් 8යි. රූපාවචර මහා විපාක සිත් 5යි. අරූපාවචර විපාක සිත් 4යි. එකතුව 19යි. එතකොට පින්වත්නි මේ සිත් 121කින් කරපු කුසල කර්ම විදිහට අකුසල කර්ම විදිහට විපාක විදිහට ලැබෙන සිත් 32ක් තියෙනවා. ඒ කියන්නේ කරපු කුසල අකුසල කර්මවල විපාක විදිහට ලැබෙන සිත්. කරපු කුසල අකුසල කර්මවල විපාක විදිහට ලැබෙන සිත් ඔක්කොම තියෙනවා සිත් 32ක්. ඒකෙන් කාමාවචර පුඤ්ඤාභි සංකාරේ හින්දා විපාක සිත් ඔක්කොම 16ක් හම්බ වෙනවා. රූපාවචර පුඤ්ඤාභි සංකාරේ හින්දා විපාක සිත් ඔක්කොම 5ක් හම්බ වෙනවා. අපුඤ්ඤාභි සංකාරේ හින්දා විපාක සිත් 7ක් හම්බ වෙනවා. ආනෙන්ජාභි සංකාර නිසා විපාක සිත් අරූප තලයේට 4ක් හම්බ වෙනවා. එකතුව 32යි. කාමාවචර පුඤ්ඤාභි සංකාර නිසා විපාක සිත් 16යි. රූපාවචර පුඤ්ඤාභි සංකාර නිසා විපාක සිත් 5යි. අපුඤ්ඤාභි සංකාර නිසා විපාක සිත් 7යි. ආනෙන්ජාභි සංකාර නිසා විපාක සිත් 4යි. එකතුව 32යි. එතකොට පින්වත්නි දැන් අපි සංඛ්‍යා විදිහට දැනගත්ත මේ කවුණු විස්තර වශයෙන් දැනගන්නත් ඕන. භූමි විදිහට කතා කරද්දී භූමි විදිහට හඳුන්වන්නේ සත්වයෝ වාසය කරන ස්ථාන වගේම සත්වයන් පිළිබඳව විශේෂ අවස්ථා. සත්වයෝ වාසය කරන ස්ථාන ඒ තමයි කාමාවචර, රූපාවචර, අරූපාවචර. එතකොට සත්වයෝ පිළිබඳ යම් යම් විශේෂ අවස්ථාවක්. ඒ තමයි ලෝකෝත්තර භූමිය. පින්වත්නි මෙතනදී ලෝකෝත්තර භූමිය ඇවිල්ලා සත්වයෝ වාසය කරන තැනක් නෙමෙයි. ලෝකෝත්තර භූමිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ ඥාණයෙන් කෙලසුන් නැසලා සම්පූර්ණයෙන්ම භවගාමී ගමන නතර කරගත්ත විශේෂත අවිශේෂිතම වූ අවස්ථාවක්. එතකොට අනිත් භූමි තුනේ ලෝකෝත්තර භූමිය භවගාමී ගමන නතර කරගත්ත විශේෂිත අවස්ථාවක් වුණාට කාමාවචර භූමියේ අරූපාවචර භූමිය, රූපාවචර භූමියේ අරූපාවචර භූමිය සත්වයෝ වාසය කරනවා. එතකොට සත්වයෝ වාසය කරන ඒ ස්ථාන නැත්තම් ඒ භූමි තුනේ විස්තර දැන් ඔය ඇත්ත මේ විදිහට දැනුවත් වෙන්න ඕනේ. පින්වත්නි කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. කාම ලෝක ඔක්කොම 11ක් තියෙනවා. දැන් ඔය ඇත්ත අහලා තියෙනවනේ ඉස්සර පින්වත්නි මේ 6 7 නොදන්න කෙනා කියලා. දැන් නම් 6 7 නොදන්න කෙනා කිව්වහම මේ අතදරුව ගැන හිතන්නේ. නමුත් මෙතන 6 7 නොදන්න කෙනා කිව්වේ 6 කිව්වේ දිව්‍ය ලෝක 6ට. එතකොට 4 කියන්නේ සතර අපායට. ඉස්සර 6 7 නොදන්න කෙනා කිව්වේ මෙන්න මේ හේතුව හින්දා. අපි ඉන්නේ මැද. අපි ඉන්නේ පස්සන භූමියේ. 4ක් තියෙනවා අපට පහලින්, 6ක් තියෙනවා අපට ඉහලින්. අපි ඉන්නේ කාමාවචර භූමියේ, මේ ඉන්න මනුස්ස භූමියේ. පහළ තියෙන 4 සතර අපාය. සතර අපාය ගැන දන්නේ නැති කෙනා සතර අපායට යන අකුසල කර්ම කරගන්නවා. දිව්‍ය ලෝක ගැන දන්නේ නැති කෙනා දිව්‍ය ලෝකයට යන්න කටයුතු කරගන්න නැතු ඒත් අකුසල කරගන්නවා. දිව්‍ය ලෝකවල උපදින ආකාරය දැනුවත් වුණොත් ඒ විදිහේ කුසලයේ හැසිරෙනවා. සතර අපායේ උපදින විදිහ දැනගත්තොත් සතර අපායෙන් ගැලවෙන්න කටයුතු කරගන්නවා. එතකොට පින්වත්නි කාම ලෝක ඔක්කොම 11ක් තියෙනවා. ඒ තමයි සතර අපාය. ඒ වගේම දිව්‍ය ලෝක 6. ඒ වගේම මනුස්ස ලෝකේ. මෙතනින් පින්වත්නි සතර අපාය කාම දුගතිය විදිහට හඳුන්වනවා. ඒ වගේම මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක 6 කාම සුගතිය විදිහට හඳුන්වන්නේ. ධර්ම දේශනාවකදී හිම ඔය ඇත්තන්ට ඇහුනොත් කාම සුගති 7 කියලා, ඒ තමයි මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි. එතකොට මනුස්ස ලෝකයයි දිව්‍ය ලෝක 6යි අරගෙන තමයි කාම සුගතිය කියලා කියන්නේ.
පින්වත්නි මේ වගේ දුක සැප සමව ලැබෙනවා. මේ කාම ලෝක 11 වාසය කරන සත්වයින්ට වැඩිපුර ඇතිවන හිත්ින්ද තමයි කාමාවචර සිත් කියලා කියන්නේ. මේ කාම ලෝක 11 වාසය කරන සත්වයින්ට වැඩි වශයෙන් ඇතිවන හිත්ින්ද මේ සිත් වලින් ගන්නා අරමුණ වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස කියන මෙන්න මේ කාම අරමුණු. එතකොට පින්වත්නි කාම ලෝක 11ක් තියෙනවා. පහළම තියෙන එක ඇවිත් නරකය. නරකය කිව්වහම යමපල්ලෝ ගැන එහෙම දේවදූත සූත්‍රය එහෙම සඳහන් වෙන්නේ. එතකොට නරකයේ පහළම එක තමයි අවීචී මහ නරකාදිය කියලා කියන්නේ. අවීචී මහ නරකාදිය. එතකොට නරකයේ තියෙනවා පින්වත්නි සංජීවයේ කාල සූත්‍රයේ රෞරවේ මහා රෞරවේ තාපනේ මහා තාපනේ අවීචිය කියලා මේ විදිහට මහා නරක 8ක්. ඒ මහා නරක 8 එක පැත්තක 4 ගානේ පින්වත්නි ඔසුපත් නිර තියෙනවා. මේ විදිහට ඔසුපත් නිරත් එක්ක අටමහා නරකය බොහොම දරුණු මේ අකුසල කර්ම කරපු අයට දරුණු විපාක ලැබෙන තැන එතන තමයි යම රජුරුවන්ගේ භූමිය වෙන්නේ. එතකොට පින්වත්නි මේ කාම භූමි වල පහළම තැන සතර අපාය. නරක, තිරිසන්, ප්‍රේත, අසුර. ඔබත් කියන්නේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර. සතර අපාය කියන්නේ නරක, තිරිසන්, ප්‍රේත, අසුර. ඊට පස්සේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකයෙන් පස්සේ තියෙනවා දිව්‍ය ලෝක ඔක්කොම 6ක්. දිව්‍ය ලෝක 6 වෙන්නේ චාතුරු මහා රාජිකය, තාවතින්සය, යාමය, තුසිතේ, නිර්මාණ රතිය, පානිමිත වසවාර්තිය. චාතුරු මහා රාජිකය, තාවතින්සය, යාමේ, තුසිතේ, නිර්මාණ රතිය, පානිමිත වසවාර්තිය. චාතුරු මහා රාජිකය, තාවතින්සය, යාමේ, තුසිතය, නිර්මාණ රතිය, පානිමිත වසවාර්තිය. චාතුරු මහා රාජිකය, තාවතින්සය, යාමේ, තුසිතේ, නිර්මාණ රතිය, පානිමිත වසවාර්තිය. එතකොට මෙන්න මේ කිව්ව භූමිය ඇවිල්ලා දිව්‍ය ලෝක. ඒ දිව්‍ය ලෝකවල ආයු කාල වෙනස් වෙනවා. ඒ වගේම දිව්‍ය ලෝකයෙන් දිව්‍ය ලෝකයට ඉහළට තියෙන්නේ ඒ ඉහළට තියෙන දිව්‍ය ලෝකවල ආයු කාල ඉහළම තියෙන දිව්‍ය ලෝකයට වඩා පහළ දිව්‍ය ලෝකවල එකිනෙකට වෙනස් වෙවි අඩු වෙනවා. මේකෙදී මේ දිව්‍ය ලෝකවල පින්වත්නි මාරයා විදියට හඳුන්වන පංච මාරයාන්ගේ දීවපුත්ත මාර කියන තැන හඳුන්වන පුද්ගලයා ඉන්නේ පරිනිම්මිත වසවාති දිව්‍ය ලෝකේ. එතකොට දිව්‍ය ලෝකවල ඉහළම දිව්‍ය ලෝකේ තමයි මේ පරිනිම්මිත වසවාති දිව්‍ය ලෝකේ තමයි මාරයා විදියට හඳුන්වන පුද්ගලයා ඉන්නේ. කල්ප විනාශයක් එහෙම වෙනකොට මනුස්ස ආයු කාලයේ අවුරුදු 10 ඉඳලා ගණන් කරන්න බැරි තරම් වැඩි වෙලා අහපව අවුරුදු 10 දක්වා අඩු වෙලා මේ වගේ අවස්ථා ගණනාවක් සිද්ධ වුණාට පස්සේ පින්වත්නි ලෝක විනාශයක් මේ සක්වලේ විනාශයක් වෙන්නට ඕන. එතකොට ඒ කල්ප විනාශවලදී පින්වත්නි ගින්නෙන් ලෝකේ විනාශ වන විදිහක් තියෙනවා. ඒ වගේම පින්වත්නි ජලයෙන් ලෝකේ විනාශ වන විදිහක් තියෙනවා. ඒ වගේම වාතයෙන්ුත් ලෝකේ විනාශ වන විදිහක් තියෙනවා. ගින්නෙන් ලෝකය විනාශ වෙනකොට අපේ මේ තියෙන ඉර වගේ තව ඈත පිට කොහේ හරි තැනක ගහ ලෝකයක් යම්කිසි මේ වස්තුවක් පුපුරලා පින්වත්නි එයත් ඉරක් බවට පත් වෙලා එහි රස්නයත් මේ පොළොවට වැටෙන විදිහක් තියෙනවා. තවත් ඉරක් ඔය විදිහට ඉරවල් 7ක් පායද්දී අන්තිමට සියලු දේවල් සිඳිලා අලුතු විලි වෙලා ගිනි අරගෙන විනාශ වෙන කාලයක් තියෙනවා. එතකොට මේ කාම භූමි 11ම විනාශ වෙලා යනවා. ඒ සත්ව නැවත ඉහළට යන ආකාරයකුත් තියෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා අභිධර්ම ඉදිරියේදී ඔබට කියලා දෙනවා. එතකොට පින්වත්නි මේ කාමයේ ලෝකවල ජීවත් වෙන මේ සත්වයින්ගේ කාමයන්ගේ ආදීනව ගැන කල්පනා කරලා මේ පංචකාම සම්පත් වස්තුකාම ක්ලේශකාම වල තියෙන පින්වත්නි ආදීනව ගැන කල්පනා කරලා සමහර නුවණැති පින්වතුන් සමත භාවනා වඩනවා. සමත භාවනා කියන්නේ තියෙන තත්වයෙන් හිත දියුණු කරන භාවනා ක්‍රමය. අරමුණ වෙනස් වෙන්නේ නැහැ.
එක අරමුණක් අරගෙන ඒ අරමුණ ඔස්සේ සිතේ තත්ත්වේ වෙනස් කරලා සිත දියුණු කරගෙන නීවරණාදිය නැති කරගෙන ධානාංග උපදවාගෙන ධානාංගවලත් ඖදාරික ධාන තත්වයන් නැති කරගෙන පින්වත්නි තව තවත් ඉහළට යමින් කටයුතු කරනවා. එහෙම කටයුතු කරද්දී ඒ සමත භාවනා වඩලා කාමයන්ගෙන් වෙන් වෙලා ප්‍රථම ධානය උපදවා ගත්තොත්, ဒုတိ ය ධානය, තෘතීය ධාන ආදී උපදවා ගත්තොත් ඒ ධාන කුසාසිත වල හැටියට පින්වත්නි ඒ අය උප්පත්තිය ලබන තැන් තියෙනවා. එතකොට ධාන කුසාසිත රූපාවචර අරූපාවචර විදිහට කොටස් දෙකකට බෙදන්න පුළුවන්කම තියෙනවා. රූපාවචර ධානයෙන් පිරිහෙන්නේ නැතිව මනුස්ස ලෝකේ රූපාවචර ධානයක් උපදවාගෙන ඉඳලා ඒ රූපාවචර ධානයෙන් පිරිහෙන්නේ නැතුව චුතවන අය පින්වත්නි උප්පත්තිය ලබන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකවල. රූපාවචර බ්‍රහ්ම ලෝක ඔක්කොම 16ක් තියෙනවා. ඒ රූපාවචර බ්‍රහ්ම ලෝක වල පින්වත්නි උප්පත්තිය ලබන අයගෙන් ප්‍රථම ධානය උපදවා ගන්නවා තුන් ආකාරයකට. හීන ප්‍රනීත ආදී විදිහට. පින්වත්නි එහෙම ප්‍රථම ධානය උපදවාගෙන ඉන්න ආකාරයේ හැටියට පරිත්තාබ ඒ බ්‍රහ්ම පාරිසජ්ජ බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම කියන මෙන්න මේ බ්‍රහ්ම ලෝක තුනෙන් එක තැනක ප්‍රතිසන්තිය ලබනවා. දුර්වල මට්ටමට නම් ප්‍රථම ධානය උපදවාගෙන ඉන්නේ මේ පින්වත්නි බ්‍රහ්ම පාරිසජ්ජ උපදනවා. ඊට පස්සේ බ්‍රහ්ම පුරෝහිත, ඊට පස්සේ මහා බ්‍රහ්මය. ඊළඟට ဒုတိ ය ධානය උපදවාගෙන ඉන්නකොට පරිත්තාබ අපමානාබ ආබස්සර කියන බ්‍රහ්ම ලෝක තුනෙන් එකක උප්පත්තිය ලබනවා. තෘතීය ධානය උපදවාගෙන ඉන්නකොට පරිත්ත සුභ අපමාන සුභ සුභ කින්න කියන මේ බ්‍රහ්ම ලෝක තුනෙන් එකක උප්පත්තිය ලබනවා. චතුර්ථ ධානය උපදවාගෙන ඉන්නකොට පින්වත්නි වේහප්පලේ හෝ අසඤ්ඤ සත්‍ය කියන ඒ තැන්වල උප්පත්තිය ලබනවා. චතුර්ථ ධානයේදී මේ ශාසනයෙන් පිටත හින්දු යෝගීන් එහෙම පින්වත්නි ඒ හින්දු යෝගීන් සිත දියුණු කරගෙන වායෝ කසිනේ භාවිතා කරලා මේ හැම කරදරයක්ම හිතින්දයි කියලා හිතලා හිත නැති කරගන්න කටයුතු කරනවා. එහෙම කටයුතු කරගත්ත අයට හිත නැති වුණාට පින්වත්නි මහා කල්ප 500ක ආයු කාලයක් තියෙන අසඤ්ඤ සත්‍ය උප්පත්ති ලබන සිද්ධ වෙනවා රූප නවකයක් විතරක් ඇතිව. පඨවි ආපෝ තීජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ජීවිතින්දී රූපී කියන රූප නවකයක් විතරක් ඇතුවේ උප්පත්ති ලබන සිද්ධ වෙනවා. ඉන්පස්සෙහින් චුතවන ආකාරයකුත් තියෙනවා. එතකොට මේ විදිහට රූපාවචර බ්‍රහ්ම ලෝක පින්වත්නි 16ක් තියෙනවා. අවියාතප්ප සුදස්සී අකනිට්ඨ කියලා කියන්නේ පින්වත්නි සුද්ධාවාස පංච සුද්ධාවාසය අනාගාමී උත්තමයෝ සහ අනාගාමී වෙලා එහි පර්ණාට පස්සේ එහිදී රහත් වෙන උත්තමයන් වහන්සේලාත් වැඩ ඉන්න තැන් තමයි මේ අවියාතප්ප සුදස්සී අකනිට්ඨ කියන පංච සුද්ධාවාසය. එතකොට පින්වත්නි අරූපාවචර ධානයක් උපදවා ගත්තාම ඒ අරූපාවචර ධානයෙන් පිරිහෙන්නේ නැතුව චුතවන කට්ටිය උප්පත්තිය ලබන්නේ ආකාසානංචායතනේ විඥානංචායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ කියන මෙන්න මේ අරූපාවචර භූමි හතරේ. මේ අරූපාවචර භූමි වල ආයු කාලය ගත්තාම ආකාසානංචායතනේ ආයු කාලය පින්වත්නි මහා කල්ප 20000ක් වෙනවා. ඊට පස්සේ මහා කල්ප 40000 60000 අන්තිමට නේව සංඥානා සංඥායතනේ වෙනකොට මහා කල්ප 84000ක ආයු කාලයක් තියෙනවා මේ අරූපාවචර භූමි වල. එතකොට පින්වත්නි රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. ඒකෙන් අසඤ්ඤ සත්‍ය කියන බ්‍රහ්ම ලෝකයේ තියෙන රූපේ විතරයි. එතන නාමකයක් නැහැ. ඉතිරි රූපාවචර බ්‍රහ්ම ලෝක 15 වාසය කරන බ්‍රහ්මයන්ට වැඩි වශයෙන් ඇතිවන හිත් හඳුන්වන්නේ රූපාවචර සිත් කියලා. එතකොට රූපාවචර සිත් කියන්නේ අසඤ්ඤ සත්‍යයේ හැර ඉතිරි මේ රූපාවචර බ්‍රහ්ම ලෝක 15 වාසය කරන බ්‍රහ්මයන්ට වැඩි වශයෙන් ඇතිවන සිත් හඳුන්වන නමක්. ඊළඟට පින්වත්නි
අරූපාවචර සිත්. අරූපාවචර සිත් වෙන්නේ අරූප තලයේ වාසය කරන බ්‍රහ්මයින්ට වැඩි වශයෙන් ඇතිවන සිත්. ඒ තමයි ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ ආකින්චඤ්ඤායතනේ නේව සංඥානා සංඥායතනේ අරූපතල 4ක් තියෙනවා. මෙතන රූපයක් නැහැ. තියෙන්නේ පින්වත්නි නාමකයක් විතරයි. පටිච්ච සමුප්පාද ධර්මයේ ඉගෙන ගන්නකොට කෙනෙක් චුත වෙද්දී ඊළඟට ප්‍රතිසන්දිය ලබන තැන සැකහැර දැනගන්න තැනේදී සංකාරපච්චය විඥානං කියන තැන ප්‍රතිසන්දි විඥානයේ පහළවන තැන චතුෝකාර භූමි කියලා වචනයකින් විස්තර කරන කාරණා වගේක් තියෙනවා. චතුෝකාර කියන්නේ මේ ස්කන්ධ 4ක් තියෙන අරූපී භූමියට. ඒකවෝකාර කියලා මේ පටිච්ච සමුප්පාද විස්තර කරන්නේ අසඤ්ඤ සත්‍යයේ ප්‍රතිසන්දිය ලැබීම එක ස්කන්ධයක් විතරක් තියෙන තැන. පංචවෝකාර කියලා පටිච්ච සමුප්පාදයේදී විස්තර කරන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධයෙන් පහළවන සතර අපාය මනුස්ස භූමි දිව්‍ය භූමි සහ බ්‍රහ්ම ලෝක කියන අර කිව්ව අසඤ්ඤ සත්‍ය අරූපී තලයි ඇරෙන්න ඉතිරි බ්‍රහ්ම ලෝක කියන ඒ භූමි වලට නම. එතකොට පින්වත්නි කාමසුගතියේ වාසය කරන පුද්ගලයින්ට ධානසිත උපදවා ගන්න පුළුවන් වගේම තමයි රූපාවචර ලෝකවලත් අරූපාවචර ලෝකවලත් වාසය කරන බ්‍රහ්මයින්ට කාම හරමුණු හම්බ වුණොතින් ඒ ඇයටත් කාමාවචර සිත් පහළ වෙන්න පුළුවන්. එතකොට මනුස්ස ලෝකේ ඉන්න අයට අර රූපාවචර අරූපාවචර ධානසිත උපදවා ගන්න පුළුවන් වගේම ඒක අවම වට්ටමින් වෙන්නේ අර වගේ වැඩි වශයෙන් රූපාවචර අරූපාවචර සිත් පහළවන භූමිවල ඉන්න අයට අඩු වශයෙන් කාම අරමුණු හමු වුණොත් මේ සිත් පහළ වෙන්න පුළුවන්. පින්වත්නි මේ විදිහට කිව්ව භූමි 11ක් ඒ කියන්නේ කාම භූමි 11ක් රූප භූමි 16ක් අරූප භූමි 4ක් කියන භූමි 31ක් තියෙන තැන හඳුන්වන්නේ එක සක්වලක් කියලා. එතකොට එක ඉරකින් පින්වත්නි ආලෝකයේ ලැබෙන එක ඉරක පරාක්‍රමයේ විහිදලා තියෙන මේ පෘථිවියට හඳක් තියෙන පින්වත්නි මෙවැනි ගහලෝක පද්ධතියක් තියෙන මේ කොටස හඳුන්වන්නේ සක්වලක් කියලා. ඒ සක්වලක ප්‍රමාණයත් අතිවිශාලයි. හැබැයි මේ වගේ සක්වලවල් එකක් නෙමෙයි මේ විශ්වීය ලෝක ධාතුව තුල තියෙන්නේ. චූලනිකා ලෝක ධාතුව විදියට, දිහසාසී ලෝක ධාතුව විදියට, මහසී ලෝක ධාතුව විදියට ගත්තාම මේ වගේ සක්වලවල් ප්‍රමාණය කියා ගන්න බැරි තරම්, හිතා ගන්න බැරි තරම් අනන්ත අප්‍රමාණ වෙනවා. පින්වත්නි අපි මේ ඉන්න භූමිය මේ විදිහට පවතිනකොට තවත් තැන් තියෙනවා අන්ධකාර සූත්‍රයේම සඳහන් වෙනවා වගේ පින්වත්නි දැටි අඳුරක් තියෙන ඉරේලියක් සඳේලියක් නොවැටෙන තැන් තියෙනවා. හරියට අපේ මේ ලෝක විනාශ ආදිය සිද්ධ වෙලා නැවත ලෝකයේ සැකසෙන කාලවලදී ඉරේලියක් හඳේලියක් නැතුව මේ දැඩි සීතල ස්වභාවයත් එක්ක ජලයේ පමණක් තියෙන ඒ වගේ වාතයේ තියෙන ඒ වගේ දැඩි ස්වභාවයක් පින්වත්නි විශ්වයේ සැකසෙන ස්වභාවයට ගැලපෙන ආකාරයේ ඒ ස්වභාවයන් තියෙන තැනුත් ඕන තරම් තියෙනවා. මේ ගැන හිතලවත් අවසන් කරන්න බෑ. ඒ ඊටාම ගැඹුරු විෂයක් ලෝක විෂය අචින්තයයි. ඒ ගැන හිතන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඒ සිත අවසන් කරන්න බැරි දෙයක්. එතකොට සක්වල ගැන දැනගද්දී මේ වගේ එක සක්වලක තියෙන භූමි 31ක්. ඒ වගේ භූමි 31 ගානේ තියෙන ස්ථානවල චූලනිකා ලෝක ධාතුව, දිහසාසී ලෝක ධාතුව, ඒ වාගේ මහසී ලෝක ධාතුව, මහසී ලෝක ධාතුව ගැන කෝටි ලක්ෂයක් සක්වලවල්. ඒ වගේ තියෙන ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. මෙතෙන්දි පින්වත්නි අපි ඉගෙන ගත්ත භූමි 31 ගැන. ඒ වගේම ලෝකෝත්තර සිත් ගැන දැනගද්දී ලෝකෝත්තර සිත් වෙන්නේ තණ්හාව දිට්ඨිය විදිහට තදින් අල්ලාගෙන තියෙන ඔය පංච උපාදානස්කන්ධ ලෝකේනොත් ඒ වගේම කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන මේ තුන් ලෝකේනොත් ඊතර කරවන සියලුම දුක් වලින් මුදවලා නිර්වාණ ධාතුවට පමුණුවන මාර්ගසිත 4 සහ ඵලසිත 4 තමයි ලෝකෝත්තර සිත් වෙන්නේ. එතකොට මාර්ගසිත 4යි
ඵලසිත හතරයි තමා ලෝකෝත්තර සිත් වෙන්නේ. එතනදි පින්වත්නි තණ්හා දිට්ඨිමාන විදිහට ඔබ තදින් අල්ලාගෙන තියෙන ඔය උපාදානස්කන්ධ පහ කියන ඔය ලෝකේනොත් ඒ වගේම කාම ලෝක 11නොත් රූප ලෝක 16නොත් අරූප ලෝක 7නොත් කියන මේ 31 තලයෙන්ම ඊතර කරවන සිත් ඒ ඊතර කරවන මුදවාලන නිර්වාණ ධාතුවට පමුණුවන මාර්ග සිත් හතරයි ඵල සිත් හතරයි තමා ලෝකෝත්තර සිත් වෙන්නේ. දැන් අපි මේ දැනගත්ත කාරණා ඔබට යම් කිසි ගැටලුවක් විදිහට ඇති වුණා නම් අහන්නත් අවස්ථාව දැන් ලබා දෙනවා. ඒ වගේම පින්වත්නි නැවත මේ කවුන මතක හිටින විදිහට ඔබෙන් ප්‍රශ්න කීපයක් අහනවා. කාම භූමි කීයක් තියෙනවද? 11ක් තියෙනවා. ඒතර කාම භූමි 11න් පින්වත්නි අපාය කීයක් තියෙනවද? 4ක් තියෙනවා. 4ක් තියෙනවා. මොනවද ඒ අපාය 4? නිරි ප්‍රේත නරක, තිරිසන්, ප්‍රේත, අසුර. එතකොට සතර අපාය වෙන්නේ කියන්නේ නරකය, තිරිසන්, ප්‍රේත, අසුර. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? මනුස්ස භූමිය. මනුස්ස භූමියෙන් පස්සේ තියෙන දිව්‍ය ලෝක 6. දිව්‍ය ලෝක 6න් අපිට හම්බ වෙන්නේ චාතුරු මහරජිකය, තාවතිංසය, යාමය කියන්නේ සුසිතය, නිර්මාණ රතිය, පරිනිම්මිත වසවාර්තිය. අහපව කියන්නේ පළවෙනි දිව්‍ය ලෝකේ චාතුරු මහරජිකය, ඊළඟ යාමය, සුසිතය, යාමය, සුසිතය, නිර්මාණ රතිය, පරිනිම්මිත වසවාර්තිය. වසවාර්ති මාරයා ඉන්නේ කොහෙද? පරිනිම්මිත වසවාර්ති. පරිනිම්මිත වසවාර්ති ඉන්නේ. එයාගෙන ගොඩක් කලතර තියෙන හුඟක් අයට. එතකොට පින්වත්නි මේ විදිහට ඔක්කොම කාම භූමි 11ක් හම්බ වෙනවා. රූප භූමි 16ක් තියෙනවා. ප්‍රථම ධානයේට පින්වත්නි බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා. මොනවද ප්‍රථම ධාන බ්‍රහ්ම ලෝක 3? බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය. අහපව කියන්නේ බ්‍රහ්ම පාරිසජ්ජය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය. ဒုတိ ය ධාන බ්‍රහ්ම ලෝක 3ක් තියෙනවා. මොනවද? පරිත්තාභය, අපමානභය, ආබස්සරේ. අහපව කියන්නේ පරිත්තාභය, අපමානභය, ආබස්සරේ. අර ලෝකේ නැවත සැකසෙනකොට ආබස්සර බ්‍රහ්ම ලෝකේනේ සත්වයන්ගේ පැමිණීම වෙන්නේ. එතකොට පින්වත්නි ඊට පස්සේ තුතිය ධාන භූමි 3ක් තියෙනවා. මොනවද? පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කින්හය. ආපව කියන්නේ පරිත්ත සුභ, අපමාන සුභ, සුභ කින්හය. ආපව කියන්නේ අපමාන සුභය, සුභ කින්හය. හොඳයි. චතුර්ථ ධාන භූමිය අපිට සුද්ධාවාස පහත් එක්ක 7ක් හම්බ වෙනවා. එතනදී ලෝකෝත්තර උතුමන් විතරක් ඉන්න ඒ සුද්ධාවාසයෝ ඇරෙන්න අනිත් භූමි දෙකක් වෙනවා. අසඤ්ඤ සත්‍යය සහ වේහප්පලේ. අසඤ්ඤ සත්‍යයේ උප්පත්තිය ලබන අයට සිතක් තියනවද? සිතක් නැහැ. සිත සහ වේදනා සංඥා සංකාරයෝ නැහැ. එතකොට වේහප්පලය පංචස්කන්ධයේම තියෙන තැනක් වෙනවා. ඒ වගේම ඊට පස්සේ අපිට හම්බ වෙනවා සුද්ධාවාස පහක්. සුද්ධාවාස පහ මොනවද? අවිහ, අතප්ප, සුදස්සි, අකනිට. අහපව කියන්නේ අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි,
අකනිට්ඨේ. ඔය පංච සුද්ධාවාසියෝ. ඔය පංච සුද්ධාවාසවල උපදින්නේ අනාගාමී වෙච්ච අය, අනාගාමී වුණ අය එහි ප්‍රඥාට පස්සේ සත්පුරුෂ පින්වත්නි රහත් වුණාම රහතන් වහන්සේලාත් එහි වැඩ ඉන්නවා. එතකොට අපේ භාග්‍යවතුන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලෙදී ජෝතිපාල කියන මානවකයා විදියට ඉන්නකොට ඔහුගේ යාළුවා උනේ ගටිකාර කියන අනාගාමී වෙච්ච ඒ උපාසක මහත්මයා ගටිකාර මේ තුනාට පස්සේ උප්පත්තිය ලැබුවේ මේ සුද්ධාවාසේ ගටිකාර අනාගාමී වෙලා සුද්ධාවාසී ඉපදුනාට පස්සේ භාග්‍යවතුන් වහන්සේට සිවුරු පරිස්කාර ආදී ලබා දුන්නේ ඉන්පස්සේ සාකච්ඡා කරන්න පැමිණියේ මෙන්න මේ සුද්ධාවාසවල ඉඳලා එතකොට ගටිකාර කියලා කියන්නේ මේ අනාගාමීව සුද්ධාවාසවල උප්පත්තිය ලැබපු කෙනෙක්. මේ විදිහට පංච සුද්ධාවාස. ඊළඟට පින්වත්නි සිත විතරක් හිත විතරක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම හිතේ යෙත්න වේදනා සංඥා සංකාරියොත් දෙන්න එපාය. එතකොට රූපේ නැති සිත විතරක් තියෙන භූමිය ඔක්කොම අපිට හම්බ වෙනවා හතරක්. ඒ හතර මොනවද? ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නා සංඥායතනය. අහපව කියන්නේ ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ඊළඟ ආකින්චඤ්ඤායතනය, නේව සංඥා නා සංඥායතනය. එතකොට දැන් අපි ඔක්කොම භූමි කීයක් ගැන කිව්වද? 31ක් කිව්වා. ඔය භූමි 31ක් තියෙන තැනක් හඳුන්වන්නේ මොන නමකින්ද? සක්වලක් කියලා. එතකොට ඔය වගේ සක්වලවල් කොච්චරක් තියෙනවද? කෝටි ලක්ෂ ගණනින් හිතා ගන්නත් බැරි තරම් තියෙනවා. එතකොට පින්වත්නි ඔය එක සක්වලක පහළම තියෙන භූමිය මොකද්ද? නරකය. නරකයේ පහළම තියෙන මොකද්ද? අවීචී මහා නරකය. අවීචී මහා නරකය. ඔය භූමි 31 ඉහළම තියෙන මොකද්ද? භූමි 31ේම ඉහළම නේව සංඥා නා සංඥායතන. එතකොට භවග්‍රයේ ඉහළම කියලා කිව්වොත් එන්නේ ඉහළම තියෙන එක මොකද්ද? නේව සංඥා නා සංඥායතන. භවග්‍රයේ පහළම තැන කිව්වොත් තියෙන්නේ මොකද්ද? අවීචී මහා නරකාදී. අවීචී මහා නරකාදී පටන් මේ භවග්‍රයේ ඉහළම තියෙන නේව සංඥා නා සංඥායතනේ දක්වා කියලා කිව්වම ඔය භූමි 31 තමයි පින්වත්නි එන්නේ. එතනදී පින්වත්නි ඊළඟට ಜಾති වශයෙන් හිත බෙදෙන ආකාරය දැන් කියන්න හදන්නේ. ඊට කලින් දැනගන්න ඕන අහන්න පුළුවන්. ඔව් අහන්න. අයිනාස මේ එතකොට මහා භද්‍ර කල්පයේදී විනාශ වෙන්නේ එක සක්වලක්ද? එක 31 තලයක්ද විනාශ වෙන්නේ මහා භද්‍ර කල්පයේ විනාශයේදී? කල්ප විනාශයේදී? පින්වන්ත මහත්මයා කල්ප විනාශයේ ගත්තහම කල්ප විනාශයේදී අති විශාල සක්වල ප්‍රමාණයක් විනාශ වෙලා යනවා. අති විශාල සක්වල ප්‍රමාණයක්. එතකොට ඒ විනාශ වෙලා යන මේ කෙලලක්ෂය සක්වල ස්වභාවයන් ගේ ප්‍රමාණය කියන්න පුළුවන් කමක් නැහැ. එකක් නෙමෙයි විශාල ප්‍රමාණයක් විනාශ වෙලා යනවා. ගින්නෙන් විනාශ වන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ ජලයෙන් විනාශ වන අවස්ථාවක් තියෙනවා. ඊට පස්සේ වාතයෙන් විනාශ වන අවස්ථාවක් තියෙනවා. ඒ විනාශ වන අවස්ථා ගැනත් අභිධර්මයේ ඉස්සරහදී එකින් එක මෙහිමයි වෙන්නේ ලෝකාභියුව දෙව්වරු පැමිණෙන ආකාරය ගැන කියනවා. අන්තකල්ප 64 කතා වෙනම කියනවා. ඊට පස්සේ පින්වත්නි සංවාතේ විවාතේ සංවත්තස්ථා විවාතස්ථායි විදියට ඒ කවුණු වෙන වෙනම විස්තර කරනවා. ඒ වෙනකොට ඉන්න සත්තු ඉහළට යන ආකාරය පෙන්නනවා. ඒ ඉහළට යනකොට ඒ හැමෝගේම අපරාපරි වේත්නීය කර්ම තියෙන ආකාරයත් ධ්‍යාන උපදවා ගන්න ඉහළට යන විදිය, එහෙම නැති කට්ටිය අපරාපරි වේත්නීය කර්මාණු ඉහළට යන විදිය, ඒ වගේම සමහර සත්ත්ව කොටස් අලුතින් නිර්මාණය වන විදිය, ඉන්න සත්තු නැති වෙලා යන විදිය, ඒ වගේම කාලයෙන්
ආකාරයට අපිට හිතා ගන්න බැරි අදහා ගන්න බැරි අමුතුමාකාරී විවිධාකාර දැවැන්ත ශරීර තියෙන සත්වයෝ පහළ වෙන විදිය ඒ වගේ මිනිස්සෙයින්ගේ දැන් මේ තියෙන ශරීර මේ මට්ටමට තිබ්බට හිතා ගන්නත් බැරි තරම් උස පල්ල මහතට වැඩලා තිබ්බ විදිය මේ වගේ ලොකු කතාවක් තියෙනවා ඔය ලෝක විනාශයන් ලෝකී හට ගැනීම පැවැත්ම ආදී කවුණු ගැන කතා කරද්දී එහෙමයි බොහොම පිං ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි. තිරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ අවසරයි තවත් ප්‍රශ්නයක් අහගන්න ඉඩ තියෙනවද? ඔව් පින්වත් මහත්මයා. ස්වාමීන් අපි අසුර ලෝකය ගැන සඳහන් කරාම ඒක හුඟක් වෙලාවට අඩු ලෝකයක් හැටියට සඳහන් වෙන්නේ නැද්ද මන් දන්නේ දැන් ඔය පහරාද අසුරේන්ද්‍රය එතකොට වේපචිත අසුරය වගේ සඳහන් කරන අවස්ථාවලදී ඒ අය අසුර ලෝකේ ඉන්න කට්ටියද එහෙම නැත්නම් වෙනත් ලෝකයකට සම්බන්ධ වෙනසක්? සත්පුරුෂ පින්වත්නි අසුර කියන වචනයෙන් හඳුන්වන්න පුළුවන් පිරිස් කීප ගොල්ලක් ඉන්නවා. එතකොට කාලකංජික වගේ අසුරයෝ අපිට හම්බ වෙනවා සතර අපායට අයිතිව. හැබැයි පින්වත්නි අපිට කාලකංජික වගේ අසුරයෝ එහෙම හම්බුනාට සතර අපායේ අසුර කියන වචනයම හඳුන්වන පහරාද වේපචිත්ති වගේ ඒ බල සම්පන්න දිව්‍ය නොවන අනිත් අසුර කොට්ටාස දෙවරු හා සමානව ඉන්න ප්‍රබල කොට්ටාස වෙනවා. එතකොට ඒ අසුරයෝ වෙනස් මේ සතර අපායේ කතා කරන අසුරයෝ වෙනස්. මේ ඇවිල්ලා අසුර කියන එකම නමින් හැඳුන්වුවාට කිහිප ගොල්ලක් බව තේරුම් ගන්නට ඕනේ. ස්වාමීන් වහන්සේ එතකොට සුරාසුර යුද්ධය කියන්නේ ප්‍රබල අසුරයන් සමග දෙවිවරුන්ගේ ඇතිවන සටනක්ද? ඔව් පින්වත් මහත්මයා සුරාසුර යුද්ධයට අදාළ වෙන්නේ දේව අසුර සහ දේව නොවන අසුර පිරිස් අතර ඇති වුණු යුද්ධයක්. මේ පිළිබඳව සක්කදීව රාජයාගේ ඒ විස්තර ඇතුළත් මේ විස්තර හොයාගෙන යනකොට ත්‍රිපිටකයේ ඒ වගේම සුරාසුර කට්ටිය නිර්මාණය වුණු විදිහ හොයාගෙන යනකොට ඒ අයගේ විමාන ස්වභාවයන් සහ ඔය වගේ බොහෝ කවුණු හොයාගෙන යනකොට අපිට හම්බ වෙනවා දජග්ග සූත්‍රය එහෙම සඳහන් වන ඒ සුරාසුර යුද්ධ ගැන එහෙම බලද්දී එතන දේව සුර සහ ඒටම අදාළ ඒ වගේ බල සම්පන්නම තවත් අසුර පිරිසක් ගැන තමයි කියවෙන්නේ බල සම්පන්න පිරිසක් ගැන. පහරාද භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා මහමෝදී විස්මයජනක ස්වභාවයන් ගැන සාකච්ඡා කරනවා. පහරාද කියන්නේ බල සම්පන්නේ අසුරයේ හැබැයි මේ කතා කරන සතර අපායේ අසුරයොත් මේ කිව්ව දීව ස්වභාවයට හා සමානව තියෙන ඒ අසුර පිරිසත් දෙගොල්ලක් නෙමෙයි. එමයි ස්වාමීන් වහන්සේ. ඒකට ස්වාමීන් වහන්සේ බලවත් අසුරයන් මොන තලයටද අයිති වෙන්නේ ස්වාමීන් වහන්සේ? ඒක හරියට ඇහුන්නේ මහත්මයා අහපු ප්‍රශ්නේ. ඒකට ස්වාමීන් වහන්සේ මේ බලවත් අසුරයන් කුමන මේ තලයටද අයිති වෙන්නේ? මේ 31 තලයෙන්? පින්වන්ත මහත්මයා ඒ අය පවා අයිති වෙන්නේ මනුස්ස භූමියට ඉහළින් තියෙන චාතුරු මහරජක දිව්‍ය ලෝකයට අය සත්ව කොට්ටාසයක් විදිහට. එමයි ස්වාමීන් වහන්සේ බොහොමත්ම පිං තිරුවන් සරණයි. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. එතකොට අර මේ මොහොදාසිතෝ ඉන්නේ ඒ කියන්නේ සතර මහා පායට අයිති මේ කොටසද? නැහැ පින්වන්ත මහත්මයා මුහුදාසිතව ඉන්න පහරාද වගේ අසුරයොත් අයිති වෙන්නේ අර චාතුරු මහා රාජකීයටම අයිති සත්ව කොට්ටාසයට. එහෙම නැතුව අර අපි මේ කතා කරන කාලකංජික වගේ දුක්ඛිත සත්ව කොට්ටාසයට නෙමෙයි. ඒ പ്രേත අසුර කොට්ටාස නැත්තම් ඒ සතර අපායට අයිති සත්ව කොට්ටාසයට නෙමෙයි. පින්වත් ස්වාමීන් වහන්සේ මේ පින්වත් මහත්මිය අහන්න. එතකොට අර සක්වල ගල මහා මේරු පර්වතේ මිෂනා කරලා තියෙන බුදුහාමුදුරුවෝ ඒක සක්වල ගල කියලා කියනවා. ඒක පිහිටලා තියෙන ස්වාමීන් වහන්සේ කොයි වගේ කියන්නේ ග්‍රහ ලෝකයක්ද එහෙම නැත්නම් ආකාශ වස්තුවක්ද? එහෙමත් නැත්නම් මේ අපේ පෘථිවි තලයේම තියෙන දෙයක්. සක්වල ගල ගැන කතා කරද්දී මහමේරු පර්වතය ආදී විවිධ විදිහට ඔය කවුණ ගැන විස්තර කරන්න ඕන. ඔය ගැන කතා කරද්දී
ටිකක් වේලා වැඩිපුර අරගෙන විස්තර කරන්න ඕන පැති රාශියකින්. ඒ නිසා අපි අභිධර්ම පාඩමේ ඉන්න හින්දා අභිධර්ම පාඩමේ මේට අදාළවම කවුණු ඇහුවනම් හරි ඔය ගැන විස්තර කරලා ඔය ඇත්තන්ට අඟහරුවාදා වැඩසටහනේදීම පෙන්වලා දෙන්නම්. දැන් මේ පාඩමට අදාළව තියෙනවද ඔබට අහන්න මොන හරි කරුණක්? ඔව් ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්නයක් තියෙනවා. සිත මිස කය නැති බඹලෝ සතරකි, කය ඇතුවම සිත නැති බඹතලයකි. ඒ කියන්නේ ඒකේ සිත නැහැ කියලා කියනවා නම් එතන පුද්ගලයේ කිසි දෙයක් නැහැ නේද? සිතයි නාමකයක් නැති කියන එක නේද එතන අදහස් වෙන්නේ. ඕපින්වන්ත මහත්මයා ඒ වගේම ඔබෙන් ඉල්ලීමක් කරනවා අද අභිධර්ම පාඩමනේ අනිත් ප්‍රශ්න අහන්නට පින්වත්නි බොහොම හොඳයි ප්‍රශ්න අහන්න ඔබට තියෙන ගැටලු නිරාකරණය කරගන්න ඒකට අපිත් වෙන් කළා තියෙන දිනවලදී අහනවා නම් වඩා සුදුසුයි පින්වත්නි මෙතනදී සිත මිස කය නැති බඹලොව ගැන කතා කරද්දී පින්වත්නි අසඤ්ඤ සත්‍යයයි ඒ වගේම අරූපාවචර භූමි වලට යනකොට ඒ තැන්වල ඉන්න සත්වයෝ ගැනයි කතා කරන්නේ. එතනදී අරූපාවචර භූමි වල උප්පත්තිය ලබන්නේ ඒ ඇත්තෝ මේ ලෝකේ තියෙන ඕනම දෙයක් තියෙන තත්ත්වයෙන් තවත් තත්ත්වයකට වෙනස් කරන්නට පුළුවන්කම තියෙන ස්වභාවයෙන් හින්දා. එතකොට ඒ ඇත්තෝ ශරීරයේ හින්දායි මේ සියල්ලම කියලා හිතාගෙන ශරීරේ නැති කරන්නට කටයුතු කර ගන්නවා. හැබැයි ඒ අයට පුළුවන්කම ලැබෙන්නේ ඒ ශරීරේ නැතිව ඉන්න ඒ ආකාසානංචායතන වගේ තැන්වල මහා කල්ප 20000ක් හෝ 40000ක් හෝ 60000ක් හෝ එහෙම නැත්නම් 84000 කාලයක්. අසඤ්ඤ සත්‍යේ නම් ඒ ඇත්තන්ට සිත නැති කරගන්න කටයුතු කරපු හින්දා රූප නවකයක් ඇතුව මහා කල්ප 500ක වගේ කාල පරිච්ඡේදයක් මේ විදිහට මේ ලෝකේ තියෙන ඕනෑම දෙයක් තියෙන තත්වයෙන් තවත් තත්වයකට විනාශ කරන්න පුළුවන්කම තියෙනවා ඒ විදිහට බල සම්පන්න ධාන බලයෙන් ඒ ඇත්තෝ ඒ විදිහට සිත ඒ තත්වයටපත් කර ගන්නවා රූප ඒ තත්වයටපත් කර ගන්නවා ඒ වුණාට එතන විමුක්තියක් නිවනක් නැහැ හරියට ඒක පින්වත්නි පංචස්කන්ධයේම තිබුණාට සිත නැතිව ඉන්න පුළුවන් අවස්ථාවක් තමයි අනාගාමී උත්තමයෝ සහ රහතන් වහන්සේලා විසින් පින්වත්නි ඒ නිරෝධ සමාපatti සුවයට සමවැත්නහම ඒ රහතන් වහන්සේලා සහ ඒ වගේම අනාගාමී උත්තමයෝ නිරෝධ සමාපatti සමවැත්නහම අර වගේ රූපේ තිබුණාට සිත චෛතසික නැතිව ඉන්න පුළුවන් අවස්ථාවක් පැහැදිලිද ඒක? ස්වාමීන් වහන්සේ අසඤ්ඤය කියන එකේ තේරුම ස්වාමීන් වහන්සේ ඒ ස්ථානයේ සංඥාවක් ගන්නෙ නැහැ කියන එක නෙවෙයිද? නැත්තම් නේව සංඥානා සංඥා කියන ස්ථානයේ කරන්නේ සංඥාවක් ගන්නෙත් නැහැ නොගන්නෙත් නැහැ. නමුත් අසඤ්ඤ සත්‍ය කියන එකේ සංඥාවක් ගන්නෙ නැහැ. නමුත් සංඥා විතරයි නැත්තේ එතන වේදනා සංඥා නැහැ සංකාර විඥාන තියෙනවා කියලානේ මම හිතන් ඉන්නේ ස්වාමීන් වහන්සේ. පින්වන්ත මහත්මයා ඒක ඒ විදිහට හිතන්න එපා. මොකද නේව සංඥා නාසඤ්ඤායතනයේදී සංඥාවක් ඇත්තේත් නැති වගේ තත්යකට සියුම්මම තත්යයට පත් කර ගන්න අවස්ථාවක්. සංඥාවක් ඇත්තේත් නැති වගේ තත්යකට පත් කළාට ඉතින්දි සම්පූර්ණයෙන්ම සිත නැති කරගෙන නැහැ. ඒ සංඥාවක් ඇත්තේත් නැති වගේ තත්යකටපත් වෙන්නේ. හැබැයි අසඤ්ඤ සත්‍ය එහෙම නෙමෙයි. අසඤ්ඤ සත්‍ය නේව සංඥා නාසඤ්ඤායතනේ වගේ නෙමෙයි. නේව සංඥා නාසඤ්ඤායතනයේදී රූපේ කොහොමත් නැහැ. මෙතෙන්දී චිත්තචෛතසිකය ගත්තාම සංඥාවක් ඇත්තේත් නැති තත්යකට වගේපත් කරගෙන තිබ්බාට අසඤ්ඤ සත්‍යයේදී කොහොමත් එහි උප්පත්තිය ලැබුවේ වෛදිකමයට භාවනා කටයුත්තෙන් විමුක්තිය හොයාගන්න ගිය හින්දා සිත නැතුව තමයි ඒකේනා ඒ කාල සීමාවේ ඉන්නේ රූප නවකයක් විතරක් ඇතිව. ඒකේ ප්‍රතිසන්දිය ලබන විදිහකුත් තියෙනවා, චුතවන විදිහකුත් තියෙනවා. ඒක ඉදිරියේදී අපි ඔබට කියලා දෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං ස්වාමීන් මං ගිය සතියේ තමයි අභිධර්ම පන්තියට සම්බන්ධ වුණේ.
මේ එතකොට ඊට කලින් සති දෙකේ ඒවත් මම ඇහුවා YouTube සහ ඒ පත්‍රිකාත් මං කියෙව්වා. ඊට කලින් එක සතියක තිබ්බ මේ ඒ PDF ෆයිල් එකේ තිබ්බ දෙයක් ගැන මට අහන්න පුළුවන්ද වහන්සේගෙන්? ඔව් පින්වත් මහත්මයා අපි ඊට යමුද මේ අන්තිමට ප්‍රශ්න අහන දෙන අවස්ථාවේදී. හොඳයි ස්වාමීන් වහන්සේ. මොකද දැන් මේ පාඩමේ අතරමැග ඉන්න හින්දා දැන් ඉඩ දීලා තියෙන්නේ පාඩමට අදාළ කරුණු ටික අහන්න. මොකද අදට වෙන් කරගෙන ඉන්න කොටස අවසන් කිරීමේ බලාපොරොත්තුෙන් ඉන්නවා අපි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි ඒ අහන්න මේ පාඩම කරලා අවසන් වූ සැනකින්ම. හොඳයි තිරුවන් සරණයි. පින්වත් මහත්මයා ඒ වගේම අහලා තියෙන ප්‍රශ්නයක් තිරුවන් සරණයි අපේ ස්වාමින්වහන්සේ අප ඉන්නවා වගේ සක්වලවල් තවත් අනන්ත අප්‍රමාණ විශ්වයේ තිබෙන්න පුළුවන් නිසා අපි ඉන්නවා වගේ මනුස්ස ලෝකද අනන්ත අප්‍රමාණ මේ මොහොතේ විශ්වයේ තිබෙන්න පුළුවන් නේද? එතකොට ඒ අනන්ත වූ මනුස්ස ලෝකවල බුදුවරයෙක් මේ මොහොතේ පහළ වී සිටින්න පුළුවන්ද තිරුවන් සරණයි කියලා. පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ නමක් පහළ වෙන්නේ මේ මඟුල් සක්වල පමණයි. අනිත් හැමතැනකම 31 භූමියක් තියෙනවා. 31 භූමි තියෙන්න පුළුවන්. එතකොට 31 භූමි වල සුද්ධාවාස පවා ඒ තැන්වල ඇති වෙන්න පුළුවන්. ඒ සක්වලවල් වල ඉන්න දෙවිවරු බ්‍රහ්මයෝ පින්වත්නි මේ සක්වලවල් වලට පැමිණිලා සක්වලට පැමිණිලා කටයුතු කරන ආකාරයකුත් තියෙනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ දිව්‍ය ලෝකයෙන් චුත වෙන්නකොට චුත වෙන්න ඉදි වෙනසක් වල හිටිය දිව්‍ය බ්‍රහ්ම ප්‍රමාණ පවා ඇවිල්ලා භාග්‍යවතුන් වහන්සේට ආරාධනා කළා. සතන් සූත්‍රය වගේ සූත දේශනා කෙලලක්ෂයක් වල ආඥා චක්කයේ පතුරෝපු බල සම්පන්න සූත දේශනා. එතකොට මේ මොහොතේදී වෙනසක් වල මිනිස්සු හිටියාට වෙනසක් වලක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ මේ මඟුල් සක්වලේ පමණයි. ඒක කොහොමද වෙන්නේ? 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා ලැබෙන්නේ කොහොමද? මහා ශ්‍රාවකයන් වහන්සේලා ලැබෙන්නේ කොහොමද? ඒ ආදී විදිහට පින්වත්නි විශාල කතාවක් එතනක් කතා කරන්න තියෙනවා. හොඳයි එහෙමනම් අපි පාඩමට නැවතත් යමු. සත්පුරුෂ පින්වත්නි දැන් අපි නතර කළේ ಜಾති වශයෙන් කියලා කියන්න තියෙන කාරණාවට. එතකොට ಜಾති විදිහට කොහොමද හිත බෙදෙන්නේ? සිත ಜಾති වශයෙන් කොටස් 4කට බෙදා වෙන් කරන්න පුළුවන්. ඒ තමයි පින්වත්නි කුසල්සිත, අකුසල්සිත, විපාකසිත, ක්‍රියාසිත කියලා. හිත කුසල්සිත විදිහට බෙදන්නත් පුළුවන්. හිත අකුසල්සිත විදිහට බෙදන්නත් පුළුවන්. හිත විපාකසිත විදිහට බෙදන්නත් පුළුවන්. හිත ක්‍රියාසිත විදිහට බෙදන්නත් පුළුවන්. එතකොට කුසල් කියන එකේ තේරුම වෙන්නේ නරක අයහපත් පාප ගති නසනවා කියන අදහස. මේ කුසල්සිත කුසල කර්ම වෙන අතර එයින් යහපත් සැප විපාක ඇති කරනවා. ඒ කිව්වේ පින්වත්නි කුසල් කියන එකේ තේරුම ඇවිල්ලා නරක අයහපත් පාප ගති නසනවා. එතකොට නරක ගති අයහපත් ගති පාප ගති විනාශ කළා දානවා. මේ කුසල තමයි කුසල කර්ම වෙන්නේ. මේ කුසලයෙන් පින්වත්නි සියලු යහපත් විපාක සැප විපාක ලබා දෙනවා. අකුසල කියන එකේ තේරුම ඇවිල්ලා නරක අයහපත් පාප ගති ඇති කරනවා කියන අදහස. එතකොට මේ අකුසල සිත් තමයි අකුසල කර්ම වෙන්නේ. ඒකෙන් විවිධාකාර නරක දුක් විපාක ඇති කරනවා. එතකොට කුසලයෙන් සැප විපාක ලබා දෙනවා. අකුසලයෙන් දුක් විපාක ලබා දෙනවා. අකුසලයේ කියන්නේ නරක අයහපත් පාප ගති ඇති කරනවා කියන අදහස. කුසල් කියලා කියන්නේ නරක අයහපත් පාප ගති නසනවා කියන අදහස. එතකොට කර්ම කියලා කිව්වොත් කර්මය කියලා කියන්නේ මෙන්න මේ කුසල් සිත් සහ අකුසල් සිත් වලට. ඊට පස්සේ විපාක සිත්. මෙතන විපාක කියන එකේ තේරුම වෙන්නේ කලින් කිව්ව කුසල් සිත් වල සහ අකුසල් සිත් වලින් ඇති කරන පින්වත්නි විපාකය. කලින් කිව්ව කර්ම සිත් වන කුසල් සිත් වල සහ අකුසල් සිත් වල විපාක වශයෙන් ඇතිවන හිත් වලට කියන්නේ විපාක සිත් කියලා. කුසල් වලින් යහපත් සැප විපාක සිත් ඇති වෙනවා. අකුසල් වලින් අයහපත් දුක් විපාක සිත් ඇති වෙනවා. ඔය ඇත්තන්ගේ ඇසේ
පින්වත්නි කළු ඉංගිරියාව මැද උකුණු හිසක් වගේ පැතිර පවතින තැනක සත්පුරුෂ පින්වත්නි කුසාසිත ඇති වෙන්න පුළුවන් අකුසාසිත ඇති වෙන්න පුළුවන් ඒ විපාක සිත් දෙක. කුසල විපාක සිතක් ඇති වෙන්න පුළුවන් අකුසල විපාක සිතක් ඇති වෙන්න පුළුවන් අකුසල විපාක සිත නම් පින්වත්නි විවිධාකාර අපසන්න අකමැති අරමුණක් එක්ක කුසල විපාක නම් සැප අරමුණක් එක්ක ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රියාසිත කියන එකේ තේරුම වෙන්නේ කුසලුත් නොවන අකුසලුත් නොවන විපාකත් නොවන සිත්වලට නමක්. මේක කුසල් වෙන්නෙත් නෑ අකුසල් වෙන්නෙත් නෑ විපාක වෙන්නෙත් නැහැ. ක්‍රියාසිත විදිහට ඔය ඇත්තන්ට හම්බ වෙනවා මේ අහේතුක සිත්වල ඉඳලම සිත් වගයක්. අහේතුක සිත් ඉගෙන ගද්දී එතෙන්දී සිත් 3ක් හම්බ වෙනවා ක්‍රියාසිත කියලා. ඒ වගේම කාමසෝබන සිත් 27 දී සිත් 8ක් හම්බ වෙනවා ක්‍රියාසිත කියලා. ඒ වගේම රූපාවචර සිත් වලදීත් 5ක් හම්බ වෙනවා අරූපාවචර සිත් වලදීත් 4ක් හම්බ වෙනවා. එතකොට මේ සිත් වලට විපාක ශක්තියක් නැහැ. මේවා ක්‍රියා මාත්‍ර විතරයි. වැඩිපුරම ක්‍රියාසිත ඇති වෙන්නේ කාටද කියලා ඇහුවොත් වැඩිපුරම ක්‍රියාසිත ඇති වෙන්නේ රහතන් වහන්සේලාට. ඒතකොට කෙලෙසුන් නැසපු හින්දා රහතන් වහන්සේලාට අකුසාසිත ඇතිවන්නේ නැහැ. ඊට පස්සේ පින්වත්නි වේදනාව වශයෙන් කොහොමද හිත බෙදෙන්නේ? වේදනාව වශයෙන් හිත බෙදෙන විදිහ ගැන කතා කරද්දී සෑම සිතකම හැම හිතකම පින්වත්නි අරමුණේ රසය විඳ ගැනීමේ ස්වභාවයක් අරමුණේ රසය විඳ ගැනීමේ ශක්තියක් තියෙනවා. ඒක හඳුන්වන්නේ වේදනා කියන නමින්. එතකොට අරමුණේ රසය විඳ ගන්නා ස්වභාවයක් තියෙනවා. ඒක හඳුන්වන්නේ වේදනාව කියලා. පින්වත්නි චෛතසික ධර්මයක් තමයි මේ වේදනාව කියලා කියන්නේ. හැම සිතකම වේදනාව යෙදෙන්න ඕන. වේදනාව කියන්නේ සබ්බචිත්ත සාධාන චෛතසිකයක්. පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාර. එතකොට පහළම තියෙන භූමිය වන අවීචී මහා නරකාදී ඉඳලා ඉහළම තියෙන භූමිය වන පින්වත්නි නේව සංඥා නා සංඥායතනෙ දක්වාම ඔය හැම සිතකම මේ පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන සබ්බචිත්ත සාධාන චෛතසික යෙත්නවා. ඒ චෛතසික අතර මේ වේදනාව කියන්නේ අරමුණේ රසය විඳ ගන්නා ස්වභාවයට ඒ ශක්තියට නමක්. එතකොට හැම සිතක් අනුවම වේදනාව පස් ආකාරයකට බෙදන්න පුළුවන්. ඒ සුඛ සහගත සිත්, දුක්ඛ සහගත සිත්, සෝමනස්ස සහගත සිත්, දෝමනස්ස සහගත සිත්, උපේක්ඛා සහගත සිත් කියලා. සුඛ සහගත සිත් විදියට හඳුන්වන්නේ මිහිරි වුණු කායික සැප වේදනා සහිත සිත. මිහිරි වුණු කායික සැප වේදනා සහිත සිත්. එතකොට දුක්ඛ සහගත සිත් විදියට හඳුන්වන්නේ අමිහිරි වුණු කායික දුක් වේදනා සහිත සිත්. සෝමනස්ස සහගත සිත් විදියට හඳුන්වන්නේ අපි කැමැති අරමුණේ මිහිරි රසය සතුටින් විඳිනා සැප වේදනා සහිත සිත්. දෝමනස්ස සහගත සිත් විදියට හඳුන්වන්නේ අකමැති අරමුණේ අමිහිරි රසය අකමැත්තෙන් විඳින දුක් වේදනා සහිත සිත්. උපේක්ඛා සහගත සිත් විදියට හඳුන්වන්නේ මැදහත් අරමුණේ මිහිරිත් නොවු අමිහිරිත් නොවු රසයේ කැමැත්තකුත් නැතිව අකමැත්තකුත් නැතිව මැදහත්ව විඳින ස්වභාවය. මෙතනදී පින්වත්නි සුඛ සහගත සිත් ලැබෙන්නේ කුසල විපාක විදිහට. දුක්ඛ සහගත සිත් ලැබෙන්නේ අකුසල විපාක විදිහට. සෝමනස්ස සහගත සිත් කුසල් අකුසල් දෙකෙන්ම ලැබෙනවා. එතකොට දෝමනස්ස සහගත සිත් අකුසල් සිත් වල විතරක් ලැබෙනවා. උපේක්ඛා සහගත සිත් කුසල් අකුසල් දෙකේම ලැබෙනවා. ඒ විදිහට ඒ කවුන තේරුම් ගන්නට ඕනේ. ඊට පස්සේ සම්පයුත්ත විදිහට විප්පයුත්ත විදිහටත් මේ සිත බෙදෙනවා. යම්කිසි විශේෂ ධර්මයක් හෝ ගතියක් ඇති සිත් වගේම නැති සිතුත් තියෙනවා. දිට්ඨිය ඥානයේ පටිගේ විචිකිච්ඡාව උද්දච්චයේ විදිහට පින්වත්නි ධර්ම විශේෂ හම්බ වෙනවා අපට. යම්කිසි විශේෂ ධර්මයක් හරි ගතියක් හරි ඇති සිත් වගේම නැති සිතුත් තියෙනවා. විශේෂ ගතියක් හරි විශේෂ ධර්මයක්. ඒව ඇවිල්ලා දිට්ඨිය, ඒ වගේම නුවණ, පටිගය,
විචිකිච්ඡාව, උද්ධච්චය ආදී ධර්මතා විශේෂ වෙනවා. එතකොට සම්පයුත්ත සිත් කියලා කියන්නේ මෙන්න මේ කිව්ව දිට්ඨිය, ඥානය, පටිඝය, විචිකිච්ඡාව, උද්ධච්චය යනාදී විශේෂ ධර්මතාවයක් එක්ක යෙදෙන සිත් වලට නම. එතකොට විශේෂ ගති හෝ විශේෂ ධර්ම යෙදෙන සිත් හඳුන්වන්නේ සම්පයුත්ත සිත් කියලා. ඔය ඇත්තන්ට ඉස්සරහදී සිත් වලදී සම්පයුත්ත සිත් හම්බ වෙනවා, විප්‍රයුත්ත සිත් හම්බ වෙනවා. විප්‍රයුත්ත සිත් විදියට හඳුන්වන්නේ මේ කිව්ව විශේෂ ගති හෝ ධර්ම යෙදෙන්නේ නැති සිත් වලට නම. මේ කිව්ව විශේෂ ගති හෝ ධර්ම යෙදෙන්නේ නැති සිත් වලට පින්වත්නි විප්‍රයුත්ත සිත් කියලා කියනවා. ඊට පස්සේ හම්බ වෙනවා අසංකාරික, සසංකාරික කියලා. අසංකාරික විදියට හඳුන්වන්නේ යම්කිසි මෙහෙවීමක්, උනන්දු කරවීමක්, අනුබලයක් නැතුව ස්වභාවයෙන්ම තියුණුව හට ගන්නා සිත්. එතකොට අසංකාරික සිත් වෙන්නේ මෙහෙවීමක්, උනන්දු කරවීමක්, අනුබලයක් නැතිව ස්වභාවයෙන් තියුණුව හට ගන්නා සිත්. සසංකාරික සිත් වෙන්නේ තමන්ගේ හෝ අනුන්ගේ හෝ මෙහෙවීමෙන්, උනන්දු කරවීමෙන්, අනුබල ලැබීමෙන් හට ගන්නා සිත්. එතකොට සසංකාරික සිත් වෙන්නේ තමන්ගේ හරි අනුන්ගේ හරි මෙහෙවීමෙන්, උනන්දු කරවීමෙන්, අනුබල ලැබීමෙන් හටගන්නා සිත්. සිතත් සැපවත්, කයත් සැපවත්, කටයුතු කිරීමේ දක්ෂ බව හා මනාපුරුද්ද ඇති විට ඇති වෙන්නේ අසංකාරික සිත්. සිතත් කයත් පින්වත්නි බර බවට පැමිණලා ක්ලාන්ත ගතියට ඇවිල්ලා තියෙනකොට ඇති වෙන්නේ සසංකාරික සිත්. ඊට පස්සේ ලෞකික ලෝකෝත්තර විදිහට කාම ලෝක පින්වත්නි ඔක්කොම 11ක් තියෙන බව දැන් ඔබ දන්නවා. රූප ලෝක 16ක් තියෙනවා. අරූප ලෝක 4ක් තියෙනවා. ඔක්කොම භූමි 31ක් තියෙනවා. මේ භූමි 31ක් ඇති එක ස්ථානයක් හඳුන්වන්නේ සත්පුරුෂ පින්වත්නි සක්වලක් කියන නමින් බව ඔබ දැන් දන්නවා. මේ විශ්වයේ තියෙන ඒ වගේ සක්වලවල් අප්‍රමාණ බවත් ඔබ දැන් දන්නවා. එතකොට මේ සියල්ලම හටගන්නේ පින්වත්නි මොනම හෝ හේතුන්ගෙන්. කවුරුත් ඕව මවන්නේ නැහැ. මේ සරබලදාදී දෙවි කෙනෙක්ට යාඥා කළාට, මහා බ්‍රහ්මයෙක්ට යාඥා කළාට, කන්නලව් කළාට ඕවා කවුරුත් මවන්නේ නැහැ. කවුරුත් නිර්මාණය කරන්නේ කාටවත් ඕවා නිර්මාණය කරන්න බෑ, මවන්න බෑ. ඒ වුණාට මේවා හටගන්නේ පින්වත්නි හේතුන්ගෙන්. හේතුන්ගෙන් හටගෙන මේ සංසාර ගමන කියන භව දුකට පමුණුවන ඒ සියලුම කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන සිත් සියල්ලම ලෞකික සිත් වෙනවා. එතකොට හේතුන්ගෙන් හටගෙන භව දුකට පමුණුවන සියලුම කාමාවචර, රූපාවචර, අරූපාවචර සිත් ලෞකික වෙනවා. එතකොට ලෞකික සිත් ඔබට හම්බ වෙනවා 81ක්. මේ කිව්ව මේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ ලෝකවලින් මේ කිව්ව භූමි 31කින් පින්වත්නි ඊතර වුණු නිවන අරමුණු කරන ආර්යභාවයට පමුණුවන මාර්ගසිත 4 හෝ ඵලසිත 4 ලෝකෝත්තර සිත් වෙනවා. එතකොට මේ ලෝකවලින් ඊතර කරවන නිවනම අරමුණු කරන ආර්යභාවයට පමුණුවන සිත් ලෝකෝත්තර සිත් වෙනවා. ලෝකෝත්තර සිත් හේතුන්ගෙන් හටගන්න දෙයක් නෙමෙයි. අසංකත ධර්මයක්. සංකත ධර්ම කියන්නේ හේතුන්ගෙන් හටගන්න ධර්ම. හේතුන්ගෙන් හටගන්න ධර්ම තමයි අර කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන ලෞකික සිත් 81 වෙන්නේ. පින්වත්නි එතකොට අහේතුක සහේතුක විදිහට හිත බෙදෙනවා. අහේතුක සහේතුක විදිහට ගත්තාම සිතත් සිතේ යෙදෙන ගතිවන චෛතසික ධර්මات අරමුණේ ස්ථීරව පිහිටන්නට පින්වත්නි උපකාර කරන යම්කිසි බලවත් ශක්තියක් තියෙන්න ඕන. ඕනෑම අරමුණක හිත ස්ථීරව පිහිටන්නට උපකාර වන බලවත් ශක්ති කීපයක් තියෙනවා. ඒවත් පින්වත්නි චෛතසික ධර්ම. මේ සිත් ගැන ඉගෙනගෙන අපි ඊට පස්සේ යන්නේ චෛතසික ධර්ම වලට. චෛතසික ධර්ම වලදී මේවා වෙන් වශයෙන් උගන්වනවා. නමුත් මුළු අභිධර්මයේම ඉගෙන ගන්නකොට මුලින්ම මේ ගැන වැටහීමක් තියෙන එක හොඳයි. එතකොට පින්වත්නි
චෛතසික ධර්ම වන මේවා සිත් උපදවන විනාත් හේතු තිබුණාට මේ චෛතසික ධර්ම කුසල් වලත් අකුසල් වලත් මූල විදිහට පවතිනවා. අර සම්මාදිට්ඨි සූත්‍රයේදීම කුසල මූලයන් මොනවද අකුසල මූලයන් මොනවද කියලා අහනකොට මෙන්න මේ චෛතසික හය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. සරියුත් මහ රහතන් වහන්සේ සූත්‍රයේදී දේශනා කළේ. හරියට ගසක් පොළොවේ පිහිටන්නට ඒ ගසේ මුල උපකාර වෙනවා වගේ මේ හේතුත් පින්වත්නි සිතත් එක්ක එකටම යෙදෙමින් ස්ථීරව පිහිටන්නට උපකාර වෙනවා. හේතු හයක් තියෙනවා. ඒ තමයි අකුසල හේතු තුන ලෝභය, ද්වේෂය, මෝහය. කුසල හේතු තුන අලෝභය, අදෝසය, අමෝහය. ලෝභ වලදී පින්වත්නි යම්කිසි භවයක මුලින්ම ප්‍රතිසන්දිය ලැබනකොට ඒ ඇතිවන සිතට පසුව ඇතිවන හිත්වල එහෙම පින්වත්නි යෙදෙන හේතු අනුව ලෝභ මූල සිත් ලෝභය එහෙම ප්‍රධාන වශයෙන් ඉදිරියට පැමිණෙනවා. එතකොට අකුසල හේතු තුනක් තියෙනවා. මෙතන කුසල හේතු තුනක් තියෙනවා. ඒ තමයි ලෝභ, දේශ, මොහ අකුසල හේතු, අලෝභ, දෝස, මොහ කුසල හේතු. කියන්න බලන්න. ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අදෝසය, අමෝහය. හේතු හයයි තියෙන්නේ. හේතුපච්චයෝ, ආරම්මනපච්චයෝ, අධිපතිපච්චයෝ ආදී විදිහට පත්‍ය 24 දී හේතුපච්චයෝ කියලා කියන්නේ මේ හේතු හයට. ඒ තමයි අහපව ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අදෝසය, අමෝහය. අහපව කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අදේශය, අමෝහය. හොඳයි. අහපව කියන්නේ ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, අමෝහය. හොඳයි. එතකොට පින්වත්නි මෙතන මේ කිව්ව ලෝභ, දේශ, මෝහ කියන චෛතසික තුන අකුසල් කිරීමේදී අකුසල් සිත් සමග යෙදෙන හින්දා ඒවට කියන්නේ අකුසල හේතු කියලා. අකුසල් කරනකොට අකුසල් සිත්වල මේ චෛතසික ධර්ම තුනෙන් මේ හේතු තුනෙන් පින්වත්නි මෝහය 12ම යෙදෙනවා. අකුසල් සිත් 12ම යෙදෙනවා. ලෝභය යෙදෙන්නේ අකුසල් සිත් 8ක විතරයි. ඒ වගේම දේශය යෙදෙන්නේ අකුසල් සිත් 2ක විතරයි. අලෝභය, අදෝසය, අමෝහය කියන මේ චෛතසික තුන කුසල පක්ෂෙහි යෙදෙන හින්දා ඒවාට කුසල හේතු කියලා කියනවා. අලෝභය, අදෝසය, අමෝහය කියන චෛතසික තුන කුසල පක්ෂයේ යෙදෙන හින්දා ඒවාට කුසල හේතු කියලා කියනවා. මේ හේතු වලින් එකක් හරි පින්වත්නි වැඩි ගන්නක් හරි යම්කිසි සිතක යෙදනවා නම් ඒ හිත සහේතුක සිතක් වෙනවා. එකක් විදිහට යෙදෙන්නේ අකුසල් සිත් වලදී විතරයි. ඒ තමයි මෝහය. මෝහේ එකක් විදිහට අකුසල් සිත් වල යෙදෙනවා. නැත්නම් දෙකක් විදිහට තමයි අකුසල් සිත් වලදී යෙදෙන්නේ. තුනක් විදිහට පින්වත්නි කුසල් සිත් වලදී යෙදෙනවා. ඒ වගේම දෙකක් විදිහටත් කුසල් සිත් වලදී යෙදෙනවා. මේ විදිහට පින්වත්නි හේතු යෙදෙන ආකාරයක් තියෙනවා. හේතු තුනක් යෙදෙනවා නම් යෙදෙන්නේ හේතු තුනම යෙදෙන්නේ පින්වත්නි ති හේතුක විදිහට කුසල් සිත් වලදී. ඒ වගේම හේතු දෙකක් විදිහට කුසල් අකුසල් දෙකේම යෙදෙන්න පුළුවන්. හේතු එකක් විදිහට යෙදෙනවා නම් යෙදෙන්නේ මෝහ මූල සිත් දෙකේ අකුසල් සිත් වල මෝහ මූල සිත් දෙකේ විතරයි. එතකොට මේ හේතු හයෙන් එකක්වත් යෙදෙන්නේ නැති සිත් අපිට හම්බ වෙනවා 18ක්. ඒ 18 හඳුන්වන්නේ පින්වත්නි අහේතුක සිත් කියලා. එතකොට සෝබන අසෝබන විදිහටත් මේ සිත් බෙදෙනවා. සෝබන අසෝබන විදිහට බෙදන ආකාරය ගත්තාම සිත්වල යෙදෙන චෛතසික අතර සැපදායක වූත් යහපත් වූත් කුසල පක්ෂයට අයත් චෛතසික ධර්ම වගයක් තියෙනවා. හිත්වල පින්වත්නි අනිවාර්යයෙන්ම චෛතසික යෙදෙන්න ඕන. හරියට කසායක තියෙන වතුර ඇවිල්ලා සිතනම් ඒ කසාය රසයේ චෛතසික වගේ. ඒ දෙක වෙන් කරන්න බෑ. එකටමයි තියෙන්නේ. විවිධ බෙහෙත් වර්ග ටිකක් දාලා හදපු කසාය මුට්ටියක් වගේ. පින්වත්නි ජලය ඇවිල්ලා සිත වගේ නම් ඒ කසාය ගතිය බෙහෙත් රසයේ ඇවිල්ලා චෛතසික.
ඒ විදිහට බැලුවහම පින්වත්නි හිතවල යෙදෙන මෙන්න මේ චෛතසික ධර්ම අතරේ කුසල පස්සේට අයිති චෛතසික ධර්ම වගේක් තියෙනවා. ඒ කුසල පස්සේට අයිති ඒ චෛතසික ධර්ම හඳුන්වන්නේ සෝබන චෛතසික කියලා. එතකොට සෝබන චෛතසික යෙදෙන හිත් හඳුන්වන්නේ සෝබන සිත් කියලා. එතකොට සෝබන චෛතසික යෙදෙන්නේ නැති සිත් තියෙනවා. ඒව හඳුන්වන්නේ අසෝබන සිත් කියලා. ඒ විදිහට ඒ කවුණු තේරුම් ගන්නට ඕන. ඔබට දැන් ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. පින්වත්නි පාඩමට අනුව අහන්න. ඔය පින්වතුන්ට එතකොට අපිට පහසුයි මේ කවුණු කියලා දෙන ඉස්සෙල්ලා අහන්න හදපු ප්‍රශ්න උනත් දැන් අහන්න පුළුවන්. සවනස් අවසරයි. එතකොට දුහේතික කියනකොට අකුසල් පක්ෂ වෙන්නත් පුළුවන් කුසල් පක්ෂ වෙන්නත් පුළුවන් නේ ස්වාමීන් වහන්සේ. ත්‍රිහේතු කරන් හැම වෙලාවෙම කුසල් පක්ෂේ පමණයි නේ ස්වාමීන් වහන්සේ. ඕපින්වන්ත මහත්මයා හේතු දෙකක් යෙදෙන විදිහට ගත්තාම අපිට කොහොමත් අකුසල සිත්වලදී හේතු එකක් යෙදෙන සිත් සහ දෙකක් යෙදෙන සිත් හම්බ වෙන්නේ දි හේතුක හෝ ඒක හේතුක සිත්. අපිට කුසල පස්සේ නම් දෙකක් හෝ තුනක් යෙදෙන සිත් හම්බ වෙන්නේ. ඒ තමයි දි හේතුක හෝ ති හේතුක. මෙතෙන්දී දි හේතුක ති හේතුක විදිහට ගත්තාට දි හේතුක පුද්ගලී දි හේතුක ප්‍රතිසන්දියක් කියලා කතා කරද්දී අපිට හේතු දෙක විදිහට අකුසල පැත්තෙන් නම් කතා කරන්න පුළුවන් කමක් නැහැ. අකුසල පැත්තෙන් දි හේතුක ප්‍රතිසන්දියක් විදිහට කතා කරන්න බෑ. දි හේතුක ප්‍රතිසන්දිය ලැබෙන්නේ කුසල පක්ෂයෙන් විතරයි. අකුසල වලදී හේතු දෙකක් යෙදනාට ලැබෙන ප්‍රතිසන්දිය ඇවිල්ලා අහේතුක උපේක්ඛා සහගත අකුසල විපාක සංතේන සිතක්. හේතු දෙකක් යෙදනත් ප්‍රතිසන්දි විපාක විඥානයේ වෙන්නේ හේතු යෙදෙන්නේ නැති අහේතුක උපේක්ඛා සහගත සංතේන සිතක් වන හින්දා. පැහැදිලිද? පැහැදිලි සනද. ඒක තමයි නැත්නම් ඒක අර පොඩි පරිලන ගතියක් තියෙනවානේ ද්විහිතෙක් කිව්වන් පස්සේ ද්විහිතක හිතක් අකුසල පැත්තකින් ප්‍රතිසන්දියක් කරන්නේ නියක් නෑ නේ සනද. ඒකයි බොහොම දැන් සඳහන් කරන්නේ. ඔය පින්වත් මහත්මයා ඒකේ විදිහට තේරුම් ගන්නට ඕනේ. අවසරයි ස්වාමීන් වහන්සේ. ඔය පින්වත් මහත්මයා අහන්න. ස්වාමීන් වහන්සේ එතකොට මේ අව්‍යාකෘත සිත් එහෙම නැත්නම් උපේක්ඛා සහගත සිත් ක්‍රියාසිත කියන්නේ. පින්වන්ත මහත්මයා ඒක එහෙම ගන්න එපා. අව්‍යාකෘත කියන්නේ කුසලාත් නොවන අකුසලාත් නොවන විපාක සහ ක්‍රියාසිත වලට නමක්. එතකොට අව්‍යාකෘත කියන්නේ කුසලාත් නොවන අකුසලාත් නොවන විපාක සහ ක්‍රියාසිත වලට නමක්. එතකොට විපාක සිත්වල උපේක්ඛාය දෙන්නේ නැද්ද? සෝමනස්සේ දෙන්නේ නැද්ද? දැන් අපි ගමුකෝ අටමහා කුසල සිත්වල රහතන් වහන්සේලාට සෝමනස්ස වේදනා උපේක්ඛා වේදනාව දෙකම යෙදෙන සිත් ටික හම්බ වෙනවානේ. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ විදිහට අව්‍යාකෘත වෙන්නේ කුසල සහ අකුසල නොවන විපාක සහ ක්‍රියාසිත. එහෙමයි. බ්‍රහ්මන්ති ස්වාමීනි. තෙරුවන් සරණයි. සාමාන්‍යයෙන් සෝමනස්ස සිත්වල කුසල අකුසලත් දෙන බව සඳහන් වුණා. අකුසල සඳහන් වෙන්නේ අකුසල සිතක් සෝමනස්ස සිතක් වෙන්නේ කොහොමද සාමාන්‍යයෙන්? උදාහරණයක් අපිට ගන්න පුළුවන්ද? තෙරුවන් සරණයි පින්වත් මහත්මයා. සැප වේදනා. ඒ කියන්නේ සැප වේදනා සහිත සිත් තමයි සෝමනස්ස වේදනා වෙන්නේ. දැන් හිතන්නකෝ පින්වත්නි ලෝභ මූල සිත් ටික ගන්න. ලෝභ මූල සිතටේ මුල් හතරම ඇවිල්ලා සෝමනස්ස සිත්. එතකොට සැප වේදනා සහිත සිත් තමයි ලෝභ මූල සිත් වල මුල් හතරම වෙන්නේ. ඊට පස්සේ හතර ඇවිල්ලා උපේක්ඛා සිත්. දේශ මූල සිත් වල තියෙන්නේ දෝමනස්ස සිත්. ඒ වගේම අතෙන්දී උපේක්ඛා මේ මෝහ මූල සිත් වල වේදනා ભેදයෙන් අකුසල සිත් වලදී සෝමනස්ස වේදනාව යෙදෙන ලෝභ මූල සිත් වල. ඒ කියන්නේ මේ සතුටින් කරන හොරකමක් වගේද? හොරකමක් සතුටින් කරනකොට සෝමනස්ස සාගත සිතත් එන්නේ තමයි. ඔව් පින්වත් මහත්මයා එතනදී අකුසල කර්මපත 7ක් එනවා. ඊළඟට අපි මේ පාඩමේදී හින්දා ඒකේ තියෙන විස්තර කළ දෙන්නම්. සෝනද එතන දැන් උදාහරණයක් හැටියට අපි හිතමු මේ මම දැනගන්න අහන්නේ අපි හිතමු දැන් දඩයන්කාරයෙක් සතෙක්ව මරන්න හදනකොට
ඒ සතා මරාගත් අවස්ථාවේදී ප්‍රීතියක් ඇති වෙනවා. ඒ වගේ එකක්ද අපි මේ සෝමනස්ස සහගත අකුසල සිතක් කියන්නේ. පින්වන්ත මහත්මයා සෝමනස්ස සහගත අකුසල සිතක් කියලා කියන්නේ අපට සැප වේදනාවක් සහිතව ඒ කියන්නේ හමු වුණු අරමුණ සම්බන්ධව ඇති වුණු මිහිරි වේදනාවක්. ඒ හමු වුණු අරමුණ සම්බන්ධව ඇති වුණු කැමැති වේදනාවක්. සෝමනස්ස වේදනාවක්, සැප වේදනාවක්, මිහිරි වේදනාවක් ඇතිව ඒකේනා ඒ මිත්‍යා දෘෂ්ටිය සමග යෙදিলা හෝ මිත්‍යා දෘෂ්ටිය සමග නොයෙදී හෝ මෙහෙවීමක් ඇතිව හෝ නැතිව හෝ ඒකනාගේ චිත්තසංතතිය ඇති වෙනවා නම් සිත් පෙළ ඒ ඇතිවන සිත් පෙළ සෝමනස්ස ආදී විදිහට වෙන්න පුළුවන්. හොඳයි. තෙරුවන් සරණයි. ඒක බොහොම විස්තර වශයෙන් ඔය ඇත්තන්ට ඊළඟට ඉගෙන ගන්න තියෙන කොහොමත් අකුසල සිත් ටිකනේ. එතනදී මුලින්ම ඔය ටික ඉගෙන ගන්න හම්බ වෙනවා. හොඳයි. අවසරයි ස්වාමීන් වහන්සේ මම අර අහන්න හිතපු ප්‍රශ්නේ අහන්නද? ඔය දැන් අහන්න මහත්මයා. ස්වාමීන් වහන්සේ මේ දැන් මම මෙච්චර කල් දැනගෙන හිටියේ අර අභිධර්මය මේ ලෝකේට මේ කියන්නේ ආවේ සරියුත් මහරහතන් වහන්සේගේ මාර්ගයෙන් කියන්නේ බුදුරජාණන් ඔය පින්වත් මහත්මයා මං හිතන්නේ අපිට මයික් එක පොඩ්ඩක් ඈත් වෙලා තියෙන හින්දා වෙන්නේ නැති හරියටම ඇහෙන්නේ නැත්තේ පොඩ්ඩක් නැවත දැන් හරි. ස්වාමීන් වහන්සේ මේ මං කියන්නේ මෙච්චර කල් දැනගෙන හිටියේ අභිධර්මයේ මේ ලෝකෙට ආවේ සරියුත් මහ රහතන් වහන්සේ මාර්ගයෙන් කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශිත එතකොට මේ දෙවනි PDF ෆයිල් එකේ තියෙනවා මෙහෙම දෙයක් 82000ක් ධර්මස්කන්ධ බුදුරජාණන් වහන්සේගෙන් ඉගෙන ගතිමි 2000ක් ධර්මස්කන්ධ ධම්සෙනවි සරියුත් මහ රහතන් වහන්සේ ආදී තෙරුන් වහන්සේලාගෙන් ඉගෙන ගතිමි කියලා මේ ආනන්ද තේරගාථා කියන එකේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒකෙන් අපි තේරුම් ගත යුත්තේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට සරියුත් මහ රහතන් වහන්සේගෙන් හැර බුදුරජාණන් වහන්සේගේ කෙලින්ම අභිධර්මයේ හමු වෙලා තියෙනවා කියන එකද ස්වාමීන් වහන්සේ? පින්වන්ත මහත්මයා ආනන්ද තෙරුන් වහන්සේ විසින් උපස්ථායක තනතුරු ලැබෙන වෙලාවේදී ඉල්ලපු වර වගයක් තියෙනවා කියලා දන්නවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ වරවල එකක් තියෙනවා නේද මම නැති තැන භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මට දේශනා කරන්න නැවත කියන්න කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. එතකොට ආනන්ද තෙරුන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේ ආදී තෙරුන් වහන්සේලාගෙන් එපමණ ධර්මස්කන්ධ ප්‍රමාණයක් ඉගෙන ගද්දී අනිත් සියල්ල භාග්‍යවතුන් වහන්සේගෙන් නැවත අහලා දැන ඉගෙනගෙන කටයුතු කරන්නට යෙදුණු ආකාරය අපි එයින් තේරුම් ගන්නට ඕනේ. එමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං. තෙරුවන් සරණයි. ප්‍රශ්නයක් අහලා තියෙන්නේ. ප්‍රශ්නයක් අහලා තියෙනවා පින්වත්නි ඒක සහරාන්ල වගේ අය මරාගෙන මැරෙන තම ආගම වෙනුවෙන් ඒ අයට ඇතිවන අකුසලයේ කවනාවෙන් පහදා දෙන්න කියලා අද අභිධර්ම පාඩමනේ අපි පුරුද්දක් කරගත්තොත් අභිධර්මයට ඇරෙන්න වෙනත් ප්‍රශ්නක් කතා කරන්න අපිට අභිධර්ම පාඩම අවුරුදු ගණනාවක් උගන්වන්න වේවි. පින්වත්නි ඉක්මනින්ම පාඩම අංග සම්පූර්ණව කරලා අවසන් කරන්න හදන හින්දා පාඩමට අදාළ නොවන ප්‍රශ්න සෙන්සුරාදා දිනේට සහ ඒ වගේම අනිකුත් මේ අඟහරුවාදා දිනේට සහ ඔබ වෙනුවෙන් වෙන් කළ තියෙන අනිකුත් වැඩසටහන් වලදී අහන්න අපිට ඒ වගේම මිනිපුර අමාසයන් තප්පන පේජ් එකෙන් එහෙම මේ විදිහට ප්‍රශ්න අහන්න පුළුවන් ද සකස් කරලා තියෙනවා. ඒවට පණිවිඩය ඉවලා පින්වන්ත ඔය ඇත්තේ ගැටලු निराකරණය කරගනිමු. පින්වත්නි එහෙමනම් අදට පින්වත් ඔය ඇත්තන්ට මෙපමණ ප්‍රමාණවත් කියලා හිතනවා. කාමාවචර සිත් සහ අනිකුත් සිත් ගැන කියලා දෙන්න පින්වත්නි අපි ඊළඟ වතාවේදී බලාපොරොත්තු වෙනවා. නමුත් ඔබේ අවධානය මේ කවුණු කීපයට යොමු කරනවා. ඔබට දුන්නු පත්‍රිකා 25 වෙනි පිටුව පෙළ ගන්න. අවසරයි ස්වාමීන් වහන්සේ එක ප්‍රශ්නයක් මට තව ගැටලුවක් තියෙනවා මේ පාඩමේම. ඔව් පාඩමට අදාළව අහන්න. ස්වාමීන් වහන්සේ අර ගිය සතියේ කියලා දුන්නා චුතිත්‍ය සහ ප්‍රතිසන්දිය සහ භවංගයේ එකම අරමුණ ගන්න කියලා. ඔව් අපිට ඇහෙනවා අඩුයි මහත්මයා. ස්වාමීන් වහන්සේ දැන් ඇහෙනවද? ඔව්. හොඳයි.
ස්වාමීන් වහන්සේ මේ ගිය සතියේ කියලා දුන්නනේ අර මේ චුතිචිත්තය ප්‍රතිසන්දිය සහ භවංගේ එකම අරමුණ ගන්න කියලා. එතකොට මේ පෙර භවයේ චුතිචිත්තය සහ මේ භවයේ ප්‍රතිසන්දිය සහ මේ භවයේ භවංග සිත් නේද ස්වාමීන් වහන්සේ එකම අරමුණ ගන්නෙ. එතකොට මේ භවයේ චුතිචිත්තය වෙනස්යක් ගත්තේ නැත්නම් එතකොට භවයේ වෙනසක් කියන්නේ වෙනත් තලයක ඉපදෙන්නේ නැහැ නේද ස්වාමීන් වහන්සේ? නැහැ පින්වත් මහත්මයා ඒක එහෙම තේරුම් ගන්න එපා. ඒක මෙන්න මේ විදිහට තේරුම් ගන්න. යම් කිසි කෙනෙක් මානයට පත් වෙනකොට ඒ මානයට පත් වෙන වෙලාවේ දුර්වල වස්තු රූපේ ඇසුරේ ජවන්සිත පහක් එනකොට ඒ ජවන්සිත පහට අරමුණු එනවා. ඒ අරමුණු වෙන්නේ කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. එතකොට කර්මයේ විදිහට අතීත යම්කිසි කර්මයක විපාකයක් විදිහට අරමුණ ලැබෙන්න පුළුවන්. කර්ම නිමිත්ත විදිහට ඒ අරමුණක් අතීත වර්තමාන අරමුණක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ගති නිමිත්ත විදිහට ඊළඟ උප්පත්ති ලැබෙන තැනට අදාළ අරමුණක් එන්න පුළුවන්. හැබැයි ඒ අරමුණු සම්පූර්ණයෙන්ම කර්මයට අදාළව සිද්ධ වෙන දෙයක්. එතනදී කර්මය අනුව ඒ කියන්නේ අතීතයට ගිය කාරණා අනුව සිද්ධ වෙන්නේ. එතෙන්දී ඉන්පස්සේ තදාරම්මන ඇතුව හෝ නැතුව හෝ චුතිසිත ඇති වෙද්දී චුතිසිතේ අරමුණ වෙන්නේ අර ජවන් පහේ අරමුණ නෙමෙයි. චුතිසිතේ අරමුණ වෙන්නේ අර ජවන් පහ ගත්ත කර්ම නිමිති ගත් නිමිති කියන අරමුණු තුනෙන් එකක් නෙමෙයි. චුතිසිතේ අරමුණ වෙන්නේ මේ භවයේ භවංග සන්තතියේ තියෙන මේ භවයේ ප්‍රතිසන්දි චිත්තයේ තියෙන අරමුණ. එතකොට අර ජවනේ ගත්ත අරමුණ ඇතුව තමයි පින්වත්නි ප්‍රතිසන්දි විඥානයේ පහළ වෙන්නේ. චුතියෙන් පස්සේ ඇතිවන ප්‍රතිසන්දි විඥානයේ එක භවයක ප්‍රතිසන්දි විඥානයේ ඒ වගේම භවංග චිත්ත සන්තතියේ ඒ වගේම අවසානයේට ඇතිවන චුතිසිතේ තියෙන්නේ කලින් භවයේ මානාසන චිත්ත වීතියේ ජවනයන් ගත අරමුණයි. කියන්නේ ස්වාමීන් වහන්සේ මේ ප්‍රතිසන්දියට බලපාන්නේ චුතිචිත්තය නෙවෙයි අර ජවන සිත්වල එන ඒ දෙයක් කර්මානුරූපව. ඒක පටලවා ගන්න එපා. ජවන සිතේ මේ ජවනයේ කර්ම විපාකයේ කියලා පටලවා ගන්න එපා. එහෙම දෙයක් නෙමෙයි. ජවන් සිතේ අරමුණ තමයි ප්‍රතිසන්දි විඥානය ගන්නෙ. ඒ කියන්නේ ජවන මානාසන්න වෙලාවේ ජවනයේ කර්මයේ විදිහට ගන්න එපා. කර්ම නිමිති ගත් නිමිති විදිහට තමයි ඒ අරමුණ එන්නේ. ඕක චිත්ත වීතිදී ඉතා පැහැදිලිව විස්තර කරනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහොම පිං තිරුවන් සරණයි. හොඳයි සත්පුරුෂ පින්වත්නි, එතකොට 25 වෙනි පිටුවට එන්න ඔබ. එතනදී අපි ඔය පින්වතුන්ට කාමාවචර සිස්සියල්ලම සංඛ්‍යාත්මකව පෙන්වලා තියෙන ඊළඟට මේ කියලා දෙන හදන පාඩමට අදාළව අපි ඊළඟ සතියේත් මුලදී මේ ටික මතක් කරලා පින්වත්නි ඊළඟට පාඩමට යොමු වෙන්න හදන්නේ. කාමාවචර සිත් ඔක්කොම තියෙනවා 54ක්. රූපාවචර සිත් 15ක් තියෙනවා. අරූපාවචර සිත් 12ක් තියෙනවා. ලෝකෝත්තර සිත් 8ක් තියෙනවා. ඒක කාමාවචර සිත් 54යි, රූපාවචර සිත් 15යි, අරූපාවචර සිත් 12යි, ලෝකෝත්තර සිත් 8යි. එතෙන්දී කාමාවචර සිත් 54න් 30ක් ඇවිල්ලා අසෝබන සිත්. ඉතිරි 24 සෝබන සිත්. ඒ අසෝබන සිත් 30න් පින්වත්නි 12ක්ම ඇවිත් අකුසල් සිත්. එතකොට ඉතිරි 18 අහේතුක සිත් වෙනවා. එතකොට අකුසල් සිත් 12ක් අපි දැන් කිව්වා. ඒ අසෝබන සිත් 30න් 12ක්ම අකුසල් සිත්, ඉතිරි 18 අහේතුක සිත් වෙනවා. එතකොට ඒ අකුසල් සිත් 12 තුන් ආකාරයකට බෙදෙනවා. ලෝභ මූල සිත් 8ක් විදිහට, දෝෂ මූල සිත් 2ක් විදිහට, මෝහ මූල සිත් 2ක් විදිහට. එතකොට එකතු වුණාම අකුසල් සිත් 12 තමයි එන්නේ. ලෝභ මූල සිත් 8යි, දෝෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි විදිහට. අහේතුක සිත් 18ක් තියෙනවා. ඒ තමයි අකුසල විපාක සිත් 7යි, කුසල විපාක සිත් 8යි, ක්‍රියා සිත් 3යි විදිහට. කාමසෝබන සිත් ඔක්කොම 24ක් තියෙනවා. ඒ තමයි මහා කුසල සිත් 8යි, මහා විපාක සිත් 8යි, මහා ක්‍රියා සිත් 8යි කියලා. මේ විදිහට තමයි කාමාවචර සිත් 54 බෙදෙන්නේ. ඒ කාමාවචර සිත් 54න් ඊළඟට ඔය පින්වතුන් ඉගෙන ගන්න හදන්නේ අකුසල් සිත් 12.
පින්වත්නි අකුසල් සිත් 12න් කෙරෙන කාරණා වගේක් තියෙනවා. අකුසල් සිත් 12න් කෙරෙන කාරණා ටික මතක තියාගෙන එන්න අපි ලබන සතියේදී උගන්වන විස්තර වශයෙන් දැන් අපි කටපාඩම් කරගමු. පින්වත්නි සතුන් මැරීම, ඒ වගේම සොරකම් කිරීම, කාමේවාතවා හැසිරීම, බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් කතා කීම, ඒ වගේම දැඩි ලෝභී නැත්නම් අන්සතු වස්තුවට ආසා කිරීම, ඒ වගේම අනුන්ගේ විනාශේ පැතීම, ඒ වගේ මිත්‍යා දෘෂ්ටිය කියන වැරදි ලබ්ධිය මේ තමයි දස අකුසල කර්ම. මේ දස අකුසල කර්ම වලින් පින්වත්නි අකුසල සිත් 12 සිද්ධ වෙන්නේ. එතකොට අකුසල සිත් 12ම සිද්ධ වෙන මේ දස අකුසල කර්මපතයේ මේ දස අකුසල කර්ම ටික ඔබ කටපාඩම් කරගන්න ඕන. අපි දැන් පාලියේ තියෙන වචනයෙන් කටපාඩම් කරගමු. ඒක ඔබට මතක හිටින්න පහසුවක් වෙනවා. පළවෙනි එක ප්‍රාණඝාතය, දෙවෙනි එක අදත්තා දානය, තුන්වෙනි එක කාම මිත්‍යාචාරය, හතරවෙනි එක මුසාවාදේ, පස්වෙනි එක පිසුනා වාචේ, හයවෙනි එක පරුසා වාචේ, හත්වෙනි එක සම්පප්පලාපේ, ඊට පස්සේ අවිද්‍යාව, නවවෙනි එක ව්‍යාපාදේ, ඊළඟට මිත්‍යා දෘෂ්ටිය. මේ කිව්වේ ආජීව අට්ටමක සීලීම එන කාරණා 7යි. ඒ වගේම අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි කියන කවණ 3. පින්වත්නි කියමු මගෙත් එක්ක. ප්‍රාණඝාතය, අදත්තා දානය, කාම මිත්‍යාචාරය, මුසාවාදේ, පිසුනා වාචේ, පරුසා වාචේ, සම්පප්පලාපේ, අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය. ප්‍රාණඝාතේ, අදත්තා දානේ, කාම මිත්‍යාචාරේ, මුසාවාදේ, පිසුනා වාචේ, පරුසා වාචේ, සම්පප්පලාපේ, අවිද්‍යාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය. ප්‍රාණඝාතේ, අදත්තා දානේ, කාම මිත්‍යාචාරී, මුසාවාදී, පිසුනා වාචේ, පරුසා වාචේ, සම්පප්පලාපේ, අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටිය. පින්වත්නි ඒ ටික කටපාඩම් කරගෙන එන්න. ඒ වගේම ඔබ 30 වෙනි පිටුවටත් එන්න. 30 වෙනි පිටුවේ තියෙන එකත් කටපාඩම් කරගන්න ඕන. අපි ඔබට එවලා තිබ්බා පින්වත්නි WhatsApp මේ අර දහම් කවණු දැනුවත් කරන එකට අදාළ වේ පත්‍රිකාව. ඒක සිත් ටික කටපාඩම් කරගන්න එවලා තිබ්බා. අපිත් ඒක කටට හුරු වෙන්න කියන්නේ. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුත්ත සසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත අසංකාරික සිත. උපේක්ඛා සහගත දිට්ඨිගත විප්පයුත්ත සසංකාරික සිත. පුංචි මුත්තන් දෝෂයක් වෙලා තියෙනවා. ලබන සතියේදී ඒක නිවැරදි කරලා දෙන්නම්. එහෙමනම් සත්පුරුෂ පින්වත්නි අදට අභිධර්ම පාඩම මෙතකින් අවසන් කරනවා. ඔය සත්පුරුෂයෝ සසරින් එතර වන ගමනට අභිධර්මයේ දැන ඉගෙනගෙන නිවැරදිව නිර්වෘල ධර්මයේ දැන ඉගෙනගෙන ධර්මයේ පිළිපදිමින් පින්වත්නි කටයුතු කරගන්න. අභිධර්මයේ දන්නවා කියන්නේ ඔබ ඉදිරියට පැමිණෙන ඕනෑම ගැටලුවක් ඔබට විසඳා ගන්නට පුළුවන්කම ලැබෙනවා. සියල්ලම මනවින් විසඳා ගන්න ඕන කරන දැනුම හැකියාව අභිධර්මයේ තුල තියෙන අපේ ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සමානයි අභිධර්මයේ. එහෙමනම් පින්වත්නි මෙතෙක් වේලා සිදු කරගත් පුණ්‍ය ධර්මයෝ ඔබ නම් මිය පාරලව ගිය සාංශාරික නෑදෑයිනට අනුමෝදන් වේවා කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න. ඉදම්මේ ඥාතීනං හෝතු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා. පුඤ්ඤන්තං වාසුරං Santi
සත්පුරුෂ පින්වත්නි නිවනම අරමුණු කරන්න මේ පුණ්‍ය ධර්මයෝ ඔය සැදැහැවතුනට සසර දුක් නසා නිවන් දකින්නට හේතු සම්පත්ම වේවායි කියලා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ආසවක්කයා වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද අසත්පුරිසයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රය නොලැබේවා දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරිසයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා කරුණාව